තිරුවන් සරණයි හැම දිනකටම සුපුරුදු ආකාරයෙන් අදත් අපේ දහම් හමුව ආරම්භ කරන්නටයි මේ සූදානම. වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ දහම් හමුවට එකතු වන්නේ. විහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 13 වෙනි බදාදා දවස ශ්‍රී ලංකාවේ වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල ලෝකේ පුරා විවිධ රටවල සිටින අපේ කල්යාණ මිත්‍රයෝ මේ දහම් හමුවට එකතු වෙනවා. පූජනීය ස්වාමින් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස අපි හැම දෙනාම ගෞරවයෙන් පිළි අරගනිමු. වෙනද වගේම අපි දහම් හමුව ආරම්භ කරමු සම්බුද්ධ වන්දනාවෙන්. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තිරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි දිගු කලක් තිස්සේ පවත්වාගෙන යනු ලබන අපේ සුපුරුදු දහම් හමුව අදත් මෙතෙන් සිට ඉදිරියට අපි යොදාගෙන තිබෙන කාල පරිච්ඡේදය තුල පවත්වන්නටයි මේ සූදානම. පළමුවෙන් අපි තෝරාගත් මාතෘකාවෙන් තෝරාගත් සූත්‍රයෙන් කරුණු ටිකක් ඉදිරියට ගන්නවා, සාකච්ඡාවට ගන්නවා. ඉන්පසු අපි සාකච්ඡා අවස්ථාවට අපිට ඉදිරිපත් කරන්න තිබෙන කරුණු වලට දෙවනෝ යොමු වෙනවා. මේ විදිහටයි අපි මේ දහම් හමුව පවත්වාගෙන ලබන්නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡාවක්, ධම් සභාවක්, දහම් හමුවක් පවත්වන්නේ ඇයිද කියන කාරණේ අපි හැමෝම දැන් දන්නවා. ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙච්ච අපිට මේ ධහම වඩාත් හොඳට පැහැදිලිව, නිර්වෘල්ව, නිවැරදිව තේරුම් ගත යුතුව තිබෙනවා. ඒ සඳහායි ධම් සභාවන්ට, ධර්ම සාකච්ඡාවන්ට සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ අපේ නිවෙන මග යනුවෙන් අපි නම් කරලා තිබෙන අපේ ධම් සභාවට විතරක් නෙමෙයි තවත් බොහෝ ධර්ම සාකච්ඡා, දහම් හමු පැවැත්වෙනවා. ඉතින් මේ හැම එකකටම සම්බන්ධ වීමෙන්, දහම් පොතපත කියවීමෙන්, දේශනාවලට අහුම්කන් දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම අවබෝධය වර්ධනය කර ගැනීමයි. නිවැරදි ධර්මාබෝධය තිබෙන තැනැත්තාට එක් පැත්තකින් මේ අපි ගත කරන ලෞකික ජීවිතය, මේ ජීවිතේ අපි කොතන, කොයි රටේ, කොයි සමාජයක, කොයි විදිහේ වෘත්තියකදීලා කෙබඳු සමාජ සම්බන්ධතා පද්ධතියක් සහිතව ජීවත් වුණත් ඒ සියල්ල යහපත් විදිහට, ලෝක සම්මත විදිහට, ලෝකේ පිළිගත් ශිෂ්ට සම්පන්න, සදාචාර සම්පන්න ආකාරයට ඒ ලෞකික ජීවිතය හසුරුවාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. එහෙම ජීවිතයක් අපි හැමෝටම තිබෙනවා. මේ ලෝකයට අයිති, මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් කරන කියන දේවල් ටිකට තමයි මේ ලෞකිකත්වය, ලෝකයට අයිති කියන අදහස ලෞකික ජීවිතය කියලා කියන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක යහපත් විදිහට පවත්වාගෙන යන්නටත් අනිවාර්යයෙන්ම මේ අපේ මේ ධර්ම අවබෝධය අපිට අතිශයින් උපකාරී වෙනවා. ඊළඟට අධ්‍යාත්මික ජීවිතය අපි ගත කරන නිවෙන ඉලක්ක කරගෙන, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම ඉලක්ක කරගෙන අපි ගොඩනගාගෙන තිබෙන, ගොඩනගමින් යන මේ ජීවිතයත් අපිට පුළුවන්කම තිබෙනවා මේ ධහම තුලින් එක පැත්තකින් මේ අධ්‍යාත්මික ජීවිතය ගොඩනගන්න, අනිත් පැත්තෙන් එය පවත්වාගෙන යන්න. මේ හැම දෙයකටම අපිට උපකාරී වෙන්නේ, මඟ පෙන්වන්නේ තථාගත ශ්‍රී සද්ධර්මය. ඉතින් ඒ සද්ධර්මයේ තමයි අපි මේ විවිධ මාධ්‍ය වලින්, විවිධ භාවිතාවන් තුලින් තේරුම් ගන්නේ, අවබෝධ කරන්නේ, භාවිතා කරන්නේ.
එතකොට අපත් මේ විදිහට එකතු වෙලා දහම් හමුවක් පවත්වන්නේ ඒ පරමාර්ථයෙන්මයි වෙනත් පරමාර්ථ වලින් ලෞකික පරමාර්ථ වලින් නොවේ. අපි මේ වන විට අපේ ධර්ම සාකච්ඡා මාලාවට මාතෘකාවක් ඉදිරිපත් කරගෙන තිබෙනවා. අනිශ්චිත විහරණය කියලා. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන මේ කුසලතාවය. මේක තමයි ඇත්තටම නිවනේ ස්වභාවය. ලෝකේ විහෙරති මේ ලෝකේ ජීවත් වෙනවා අපි මරණය දක්වා. මරණය තමයි මේ ජීවිතේ කෙලවර වෙන්නේ. ඒ දක්වා අපි මේ ජීවිතේ වාසය කරනවා ජීවත් වෙනවා. ඒක තමයි ලෝකේ විහෙරති කියන්නේ. මේ ලෝකේ ජීවත් වෙනවා මිනිස්සු විවිධ ආකාර වලින් විවිධ ක්‍රම නැත්නම් විවිධ ස්වરૂපයන්ගෙන් ජීවත් වෙනවා. අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා, අවබෝධයෙන් නැතුව ජීවත් වෙනවා. නිකලෙස්ව ජීවත් වෙනවා, කෙලෙස් සහිතව ජීවත් වෙනවා. මේ ආකාරයෙන් විවිධ මට්ටම් වලින් විවිධ මානසික මට්ටම්, විවිධ සමාජ මට්ටම් ඇතුව විවිධ සම්බන්ධතා ඇතුව මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් මේ ජීවිතය තමයි විහෙරති, ලෝකේ විහෙරති කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් බුදුදහමට අනුව අනිශ්චිතෝ විහෙරති මේ විහෙරණයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ, උතුම් වෙන්නේ, අග්‍ර වෙන්නේ අනිශ්චිත විහෙරණය. අනිශ්චිත භාවය තුළ තියෙන්නේ මේ ලෝකය අවබෝධ කර ගැනීමක්. එක පැත්තකින් මොකද්ද මේ ලෝකය? ඒක අපි අවබෝධ කරගෙන තිබෙනවා පරිඥා වශයෙන්. ඒක සංඥා වශයෙන් නෙවෙයි, අභිඥා පරිඥා වශයෙන් තේරුම් අරගෙන තිබෙනවා. ලෝකය කියන්නේ කොමක්ද? අපේ පසින්දුරන් සහ මනස ඒට ගෝචර වෙන දේ. ඒ ටිකට තමයි ලෝකය කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් ආයතන 6 ක්‍රියාත්මක වීම, සලායතන ක්‍රියාත්මක වීම ලෝකය. එතකොට මේ ලෝකය කියන එක අපි ගැඹුරින් අවබෝධ කරගෙන තියෙනවා මේ විදිහට දහමට අනුව. ඒ අනුව ඒ කියන්නේ කොටින්ම අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇටහෙනවා. විතරක් නෙවෙයි අපේ අවශ්‍යතාව අනුව අපි බලනවා, අහනවා, විඳිනවා සහ වටහා ගන්නවා. එවැනි අවශ්‍යතාවක් තිබෙනවා. ඉතින් ඒ විදිහට ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. දැන් අපි ලෝකයේ තේරුම් අරන් තියෙනවා පඤ්ඤා, අභිඥා, පරිඥා වශයෙන්. මේ ඇස කන නාසය දිවකය මනසත් ඊට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ඉන්ද්‍රිය ආරම්මනත් ඒවා දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන්, වැටහීමෙන් ඇති වෙන සංඥා වේදනා තත්වේනොත්, සංඥා කියන්නේ හඳුනා ගැනීම, වේදනා කියන්නේ විඳීම. ඒ සංඥා වේදනා තත්වේනොත් නාම රූප වශයෙන් අනිත්‍ය, අනාත්ම, විපරිණාම, සමුදය වය, පටිච්ච සමුප්පන්න ධර්මතා වශයෙන් අපි අවබෝධ කරගෙන තිබෙනවා. ඒත් ওই ටික තමයි ලෝකය දැනගන්නවා කියලා කියන්නේ. ඕක ලෞකික විශේෂේත්‍ර සම්බන්ධ කරගෙන කරන වැඩක් නෙවෙයි. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව විදිහට හැදෑරීමක් නෙවෙයි මේකේ තියෙන්නේ. අපේ දහමේ ලෝකය තේරුම් ගන්න ඔන්න ඔය විදිහට. ඉතින් එහෙම අවබෝධ කරගත්තම ලෝකේ විහෙරති මේ දේවල් තුල ජීවත් වෙනවා තවදුරටත්. එහෙත් අනිශ්චිතෝ නච උපාදීයති උපාදාන කිරීමක්, තණ්හා මාන දිට්ඨි වශයෙන් මානසින් ග්‍රහණය කිරීමක් නැත. ඒ නැති බවමයි අනිශ්චිතෝ විහෙරති කියලා කිව්වේ. නිශ්චිත නොවි වාසය කිරීම කියලා කියන්නේ. මේක තමයි නිවනේ ස්වභාවය. හැම රහතන් වහන්සේ කෙනෙක්ම ජීවත් වෙනවා. ලෝකේ විහෙරති. මේ ලෝකයේ තුල තමයි ජීවත් වෙන්නේ, වෙන කොහෙවත් නෙවෙයි. එහෙත් අනුපාදාන අනිශ්චිත ස්වභාවයෙන් තමයි, විසංයුක්ත අතම්මය ස්වභාවයෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙම නැතුව අනිත් පැත්තට සංයුක්ත වුණොත්, නිශ්චිත වුණොත්, උපාදාන වුණොත්, තම්මය වුණොත්, එතකොට එතන පටන් ගන්නවා දුක්ඛ. ඇලීම, ගැටීම, මුලාව නැවත නැවත සිද්ධ වෙනවා. ඉතින් බුදුදහමේ ඉලක්කය, පරමාර්ථය බුදුදහම විසින් නිර්මාණය කරනු ලබන, පුහුණු කරනු ලබන, හඳුන්වා දෙනු ලබන කුසලතාවය මෙයයි. මේ අනිශ්චිත විහරණයයි. ඉතින් අපි කලින් සාකච්ඡාවේදී මතක් කළා මේ විහරණය අපි සාමාන්‍යයෙන් මේ ගෙවන මේ ජීවිතයේ තුලමයි, මේ ඉන්න ස්ථානවලමයි අපි තෝරාගෙන තිබෙන, අපිට තේරිලා තිබෙන, අපිට ජීවත් වෙන්න සිදු වෙලා තිබෙන කිසියම් ස්ථානයක්, කිසියම් සමාජ වටපිටාවක්, කිසියම් සමාජ සම්බන්ධතා පද්ධතියක්, කිසියම් ආකාරයක යුතුයකම්, වගකීම්, රාජකාරී කොටසක් සහිතව අපි හැමෝම ජීවත් වෙනවා. ගිහි වුණත්, පැවිදි වුණත්.
ඉතින් ඒ තුලම තමයි අපි මේ අනිශ්චිතභාවය පවත්වන්නේ. ඒවට තමයි අනිශ්චිත වෙන්නේ. ඒව නැත්තම් අනිශ්චිත භාවයක් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අපේ ජීවිතය සඳහා අප විසින්ම ගොඩනගාගෙන නිර්මාණය කරගෙන පවත්වාගෙන යනු ලබන්නා වූ යම්කිසි දේවල් සමූහයක් තිබේද ඒවටම තමයි මේ අනිශ්චිත වෙන්නේ. ඒවා සමග අනිශ්චිත විහරණය මේ අදහස් කරන්න වෙන දෙයක් නෙවෙයි. ඉතින් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන් මේ අනිශ්චිත විහරණය මනමින් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වගේම එය ගොඩනගාගෙනත් තිබෙනවා. තවදුරටත් යම් නිශ්චිත භාවයන් තිබෙනවා නම් ඒවා හොඳින් දැකලා හොඳින් දකිනවා කියන එක අපි දහමේ කියන්නේ විදර්ශන කියලා. විදර්ශන, විපස්සනා, විදර්ශන, විදර්ශන. ඔය ඉතින් භාෂා වලින් ওই විදිහට වචන පාවිච්චි කරුවට ඔය සංකල්පය එකයි. භාෂාව මාරුණා කියලා සංකල්ප වෙනස් වෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර අය හිතනවා මේ භාෂාව වෙනස් වුණාම සංකල්පය වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙම වෙනස් වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. විපස්සනා, විදර්ශනා, විදර්ශනා, යථාභූත ඥාන දර්ශන, පච්චවෙක්කන, සමනුපස්සන ආදී නොඑක් විදියට මේ ස්වභාවය දක්වලා තියෙනවා. නිවැරදිව තේරුම් ගනිමින් අනිශ්චිතෝ විහෙරති. අනිශ්චිත වාසය. යම් තැනක නිශ්චිත බවක් තියෙනවා නම් ඒක අපිට දැනෙනවා. නිශ්චිත බව දැනෙන්නේ එතන දුක තියෙනවා. කිසියම් ආකාරයක චංචල වෙන, කම්පණය වෙන, කුප්පති කියලා කියනවා. ධර්මයේ භාෂාවෙන්, පාලි භාෂාවෙන් කුප්පති කියනවා. කිසියම් කලබල වීම, තැති ගැනීම, රණ්ඩු සරුවල් වීම, ඒවා තව වර්ධනය වුණාම ගහමරා ගැනීම ආදී තත්ත්වයට යනවා. අවම වශයෙන් මානසික සියුම් කැළඹීමක් හරි තියෙනවා. නිශ්චිත භාවය ප්‍රකට කරන ලක්ෂණය. ඒකට බුදුරජාණන් වහන්සේ චලිතං කියලා කිව්වා. නිශ්චිතස්ස චලිතං. චලිතයක් තියෙනවා. නිශ්චිත භාවය තුළ. ඒක නිසා අපිට ඒක හොඳට ප්‍රකට වෙනවා. ඕනම දෙයක් හෙල්ලෙනකොට දැනෙනවනේ. හෙල්ලෙනකොට පේනවනේ. නොසෙල්ලී තියෙනකොට තමයි නොපෙනෙන්නේ, නොදැනෙන්නේ. එහෙත් අපි අවධානය යොමු කරොත් නොසෙල්ලී තිබෙන බවත් දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. නමුත් සෙල වෙනකොට චලිතය හොඳට ප්‍රකට වෙනවා. ඉතින් නිශ්චිතේ ස්වභාවයේ චලිතය. ඒකයි බුදුරජාණන් වහන්සේ නිශ්චිතස්ස චලිතං, අනිශ්චිතස්ස චලිතං නත්ති. නිශ්චිතේ නැති තැන චලිතයක්. චලිත කියන්නේ මේ ඇලීම්, ගැටීම්, මුලා වීම, රණ්ඩු සරුවල්, චිත්ත පීඩා, මොසාපිසුනා, පරුසා, සම්පප්පලාපා, පානගත, මදත්තා, දාන, කාමීත්‍යාචාර, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. මේ වගේ දේවල් මේ තමයි චලිත. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. කෙලෙස්, පව්, අකුසල්. මේ සියල්ලට තමයි චරිත කියන තනි වචනය දහමේ යොදන්නේ. ඉතින් ඒ චලිතයන් හැමතිස්සෙම ඇති වෙන්නේ නිශ්චිත භාවය නිසා. යමකට තණ්හා මාන දිට්ඨි වශයෙන් බැඳී සිටින නිසා. මේ බන්ධනයමයි තණ්හා කියලා කියන්නේ. එයම උග්‍ර වීම තමයි උපාදාන කියන්නේ. උපාදානයේ නිසා උපාදාන පත්‍ය භවෝ, ඊට අදාළ කර්ම කෙරෙනවා. එතන ඉඳලා භවපත්‍ය ජාති, එතන ඉඳලා ඊට අදාළ වර්ගීකරණයන්ට, කොට්ටාසයන්ට, නිකායන්ට වැටෙනවා. ජාති කිව්වේ ඒකයි. මේ ජීවිතේදීම ඒක වෙනවා. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඉතින් ඉඳලා ඒ ජාතීන්ට, වර්ගයන්ට, කොට්ටාසයන්ට අදාළ වන්නා වූ දුක්ඛ දෝමනස් ආදී විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහයි මේ දුක්ඛ ස්වභාවය ජනනය වෙන්නේ. ඒකේ මුල තියෙන්නේ නිශ්චිත භාවය. තණ්හාව, උපාදානය. ඉතින් මේ නිශ්චිත වෙන්නේ මේ අවිද්‍යාව නිසා, ලෝකේ යථා ස්වභාවය අවබෝධ නොවීම නිසා. ඒ අනුව අපි හැම පැතිකඩකින්ම, හැම පැත්තකින්ම, හැම සාකච්ඡාවකින්, සම්මන්ත්‍රණයකින්, දේශනාවකින් කොයි එකනොත් අපි උත්සාහ කරන්න ඕනේ මේ යථා ස්වභාවයේ, ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. ලෝකේ කියන්නේ අපි ඇහින් දකින, කනින් අහන, නාසයෙන්, දිවෙන්, කයින්, ගන්ධ රස පහස වශයෙන් විඳින, මනසින් වටහා ගන්න දේ, වර්තමාන මොහොතේ වටහා ගන්න දේ, සමහරට අතීතයේ වටහාගෙන මතක තියාගෙන ඉන්න දේ. ඒ ඕනම දෙයක් මේ ලෝක කියන එකට අයිති. මේක අපි දැන් තේරුම් ගන්නේ නාම රූප වශයෙන්, ආයතන වශයෙන්, කන්ද වශයෙන් ඔහොමයි.
ඒ විතරක් නෙවෙයි නාම රූප කන්ද ආයතන නිට්ටය සුඛාත්ම වශයෙන් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි අපි අවබෝධ කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම අවබෝධ කරගත්ත කෙනාට අනිශ්චිත වීම අමාරු නෑ. තමන්ගේ ලෝකයේ මොනවා තියනවද කියලා තමන් තමයි දන්නේ. මොන විදිහේ දේවල් මොන ආකාරයේ සම්බන්ධතා වැඩ රාජකාරී යුතුයකම් වගකීම් පුද්ගලයෝ මේවා තියනවද කියලා තමන් තමයි දන්නේ. ඒ ඕනම දෙයක් කවර ප්‍රමාණයේ කවර මට්ටමේ කවර දෙයක් තිබුණත් අපිට හැකියාව ලැබෙනවා මේ දේවල් වලට අනිශ්චිත වෙන්න. මේ අනිශ්චිත විහරණය ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔකයි අපේ මාතෘකාව, ඔකයි අපේ තේමාව. ඔය නිවනමයි වෙන දෙයක් නොවේ. ඉතින් ඔය අනිශ්චිත විහරණය ගොඩනැගීමෙහිලා උපකාරී වන්නේ බුද්ධ දේශනාවමයි. ඒ නිසා අපි මේ සාකච්ඡා මාලාවේදී සූත්‍ර සාකච්ඡා කරන්න යම්කිසි අදහසකට ආවා. සූත්‍ර කියන්නේ අපි දන්නවා පළමුවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා බුද්ධ දේශනා ගොනු කරපු ආකෘතියට අපි සූත්‍ර කියලා කියන්නේ. සූත්‍රයක තියෙනවා නිදාන, උද්දේශ, විභංගෝවාද වශයෙන් සාමාන්‍ය මූලික ක්ෂේත්‍ර 4ක්, කොටස් 4ක් දකින්න පුළුවන්. නිදානේ කියන්නේ යම් ධර්ම කොටාසයක් දේශනා කිරීමට හේතු වෙච්ච පසුබිම, සිද්ධිය, හේතුව කියලා අපිට කියන්න පුළුවන්. බොහෝ සූත්‍රවල ඒක සූත්‍ර ආරම්භයේ තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇතැම් අයට ධර්ම කරුණු දේශනා කරේ කෙටියෙන් සංක්ෂිප්තව. ඒකට අපි කියන උද්දේශ කියලා මාතෘකා වශයෙන් විතරයි. ඉතින් ඒක තේරෙන්නේ නැති වුණාම බුදුරජාණන් වහන්සේම හිතලා හෝ එහෙම නැත්නම් ශ්‍රාවකයාගේ ඉල්ලීම අනුව වැඩිදුර විස්තරයක් විභංගකරණයක් සිද්ධ කරනවා. වැඩි විස්තරයක් සමහර සූත්‍රවල උද්දේශයට අමතරව විභංගයකුත් ඇතුළත් වෙලා තිබෙනවා. ඊළඟට ඇතැම් බොහෝ සූත්‍රවල බොහෝ තැන්වල ඕවාදයක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්ම කරුණ කෙසේ කොයි ආකාරයෙන් පිළිපැදිය යුතුද, කෙසේ අනුගමනය කළ යුතුද, ඒක නිවනට සම්බන්ධ කරලා අනිශ්චිත විහරණයට සම්බන්ධ කරලා නිවනට සම්බන්ධ කරලා ඒ දේශනා වෙනවා. ඉතින් ওই විදිහට බුද්ධ දේශනා ගොනු කරපු ආකෘතියට අපි සූත්‍ර කියනවා. එවැනි සූත්‍ර බුද්ධ දේශනා රාශියක් අපේ පිටක සූත්‍ර පිටකයේ තිබෙනවා. ඉතින් අපිට වඩා රුචි විදියට මනාප විදියට යෝජනා වෙච්ච ආකාරයට සූත්‍ර තෝරාගෙන මේ ධර්ම සාකච්ඡාව අපි කරගෙන යනවා. දැනට අපි විභංග දේශනා තමයි ඉදිරිපත් කරගෙන තිබෙන්නේ. මේ විභංග දේශනා රාශියක් තිබෙනවා. ඉතින් ඒ අතරින් අපි දැනට අරණ විභංග සූත්‍රය සාකච්ඡා කරගෙන යනවා. එය ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත උපරිපන්නාසකේ. එහි වර්ග 5ක් තිබෙනවා. 5න් 4 වෙනි වර්ගයේ විභංග වර්ගයේ. විභංග වර්ගයේ සූත්‍රයක් තමයි අපේ අරණ විභංග කියලා කියන්නේ. 9 වෙනි සූත්‍රය. ඉතින් දැන් හැම දිනාටම මේ පාළි කියවන්න පරිහරණය කරන්න අවස්ථාව සැලසීලා තිබෙනවා. අන්තර්ජාලගත වෙලා තිබෙනවා මේ පාළි සූත්‍ර දේශනා. ඒ වගේම එහි සරල පරිවර්තනත් ඒ එක්කම ඇතුළත් වෙලා තිබෙනවා. සිංහල පරිවර්තන. ඒක නිසා සරල අදහසක් මේ සූත්‍ර කියවීමෙන් ගන්න පුළුවන්. වැඩිදුර චින්තාමය භාවනාමය වශයෙන් මේවයි තියෙන ගැඹුර අපිට සාකච්ඡා මගින් සහ භාවනා මගින් එකතු කරගන්න පුළුවන්. එතකොට අපි අරණ විභංග දේශනාවේ සෑහෙන දුරක් ඉදිරියට ගියා. මේවයි කෙලින්ම ධර්ම කාරණා විස්තර කිරීම විතරයි විභංග දේශනාවල තියෙන්නේ. වෙනත් අතිරේක තොරතුරු සාකච්ඡා කතාබහ ආදී දේවල් බොහෝ දුරටම අඩුයි. විභංග දේශනාවල සමහර විට සූත්‍ර නිදානය පවා ඊටාම කෙටියෙන් තමයි සඳහන් කරලා තිබෙන්නේ. අරණ විභංග දේශනාවෙත් එවැනි කරුණු කීපයක් ඉදිරිපත් කරනවා. අපි කිව්වා මේ සූත්‍රේ නම පිළිබඳව කලින් පැහැදිලි කළා. රණ කියන්නේ සාමාන්‍යයෙන් කෙලෙස් වලට. එතකොට අරණ කියන්නේ නිකෙලෙස් බව. එතකොට නිකෙලෙස් බවට අදාළවයි මේ කෙරෙන සාකච්ඡා. කෙලෙස් උපදින හැටි තමයි හුඟක්ම පැහැදිලි කරන්නේ. ඒ වගේම ඒ ක්ලේශය නිමා කරන විදිහත් ඒ එක්කම දේශනා කරනවා. උදාහරණ වශයෙන් මේකේ මුලින්ම දක්වන්නේ අන්ත දෙක
කාමසුඛ අනුයුංජනාවයි කිලමතානුයෝගයයි කියන දෙක. මේවා මේ කාමයන්ට අදාළව දේශනා වෙන්නේ. ඒවා තමයි මේ රණ ඇති වෙන ආකාරය. රණ කිව්වේ කෙලෙස් ඇති වෙන ආකාර පෙන්වන. කාමසුඛ අනුයුංජනාවෙන් සහ කිලමතානුයෝගය කියන දෙකම අන්ත දෙකම කෙලෙස් ජනනය කරන රණ ස්වභාවයන් ඒවා. ඊළඟට ඒතේතේ උභවන්ති අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කියලා එහි අරණය දේශනා කරනවා. අරණය කියන්නේ නිකලෙස් බව. අර අන්ත දෙකට නොවැටි උභවන්ති අනුපගම. අන්ත දෙකට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවට. ඒක තමයි අරණ ප්‍රතිපදාව කියලා අපිට කියන්න පුළුවන්. අරවා රණ කෙලෙස් ජනනය කරන ප්‍රතිපදා. කාමසුඛල්ලිකානුයෝග සහ අත්තකිලමතානුයෝග. ඊළඟට දේශනා කරන උස්සාදන අපසාදන. උස්සාදනත් අපසාදනත් දෙකම රණ. ඒ කියන්නේ කෙලෙස් ජනනය කිරීම. මේ අන්තවාද දෙක උසස් කොට තමන් ඉන්නේ අත්තකිලමතානුයෝගේ නම් ඒක උසස් කොට කාමසුඛල්ලිකානුයෝගය පහත් කොට සැලකේ. එහෙම නැත්නම් තමන් ඉන්නේ කාමසුඛල් අත්තකිලමතානුයෝගේ නම් ඒක උසස් කොට අනිත් එක පහත් කොට සැලකේ. උස්සාදන කියන්නේ උසස් කොට සැලකීම, හිතීම, කතා කිරීම, විවාහාර කිරීම. අපසාදන කියන්නේ ඒ පහත් කොට සැලකීම, පහත් ලෙස කතා කිරීම ආදී වශයෙන්. ඒතර උස්සාදන අපසාදන දෙකම ඕනම දෙයක් සම්බන්ධයෙන් උස්සාදන අපසාදන දෙකම රණ ප්‍රතිපදාව. ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන. එතකොට උස්සාදන අපසාදන දෙක දැනගෙන උස්සාදන අපසාදන නොකර ධම්මමේව දේශේය ධර්මයම පැහැදිලි කිරීම ධර්මතාවම මතු කර දැක්වීම අරණ ප්‍රතිපදාව. ওই විදිහට අපි ඔය කාරණා සාකච්ඡාවට භාජනය කළා. ඊළඟට ඉදිරිපත් වෙන්නේ සුඛ විනිශ්චය කියන එක. සුඛ විනිශ්චය සුඛ කියන්නේ කුමක්ද? එතින්දි කාම සුඛ අජ්ජත් සුඛ කියලා දෙකට බෙදෙනවා. එතකොට කාම සුඛය රණ ප්‍රතිපදාව, අජ්ජත් සුඛය අරණ ප්‍රතිපදාව හැටියට දේශනා කරනවා. ওই විදිහට කෙලෙස් ඇති කරන ආකාරය ඇති කරන ප්‍රතිපදාවනොත් ඒ වගේම නිකලෙස් භාවයට හේතු වෙන ප්‍රතිපදාවනොත් බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. ඉතින් අපි සූත්‍රයට යමු වෙනවා මෙතෙන් සිට. ඒකට අද අපේ අවධානය මේ උස්සාදන අපසාදන දෙක සම්බන්ධ කොටස මූලික වශයෙන් ගන්න. අපි උස්සාදන අපසාදන කලින් ටිකක් සාකච්ඡා කළා. මොකද ඒකේ බුදුරජාණන් වහන්සේ මාතෘකාව තියෙනවා කතංච බික්කවේ නේ උස්සාදන හෝති න අපසාදන හෝ ධම්මදේශනාච. උස්සාදන අපසාදන වලින් තොරව ඇති තතුම ධර්මයම ප්‍රකාශ කිරීම, මතු කිරීම, දැක්වීම කෙසේ වන්නේද කියලා. එතනදී බොහොම සියුම් කාරණයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. "යේ කාමපටිසන්ධි සුඛිනෝ සෝමනස්සාන යෝගං අනුයුක්තා ඊනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං." මේ කාමයට බර සෝමනස්සාන යෝගයෙන් යුක්ත මේ හීන ග්‍රාම්‍ය පෝතුජ්ජනික අනාර්ය අනර්ථ සංහිත වූ මේ යම් වැඩපිළිවෙලක් යම් ප්‍රතිපදාවක් ඇද්ද ඒක සබ්බේතේ සදුක්ඛා සෞපඝාතා සෞපායාසා සපරිලාහා මිච්ඡා පටිපන්නාති න ඒවමාහ. ඒ ඔක්කොම දුක් සහිතයි, උපඝාත සහිතයි, උපායාස සහිතයි, දැවීම් තැවීම් පරිලාහ සහිතයි. ඒක මිත්‍යා ප්‍රතිපදාවක් කියලා න ඒවමාහ. එහෙම කියන්නේ එකවරම. යම්කිසි එහෙම ලෝකයේ වෙනි වැඩපිළිවෙළවල් ඇති. කාමපටිසන්ධි සුඛ සෝමනස්සානුයෝග. නමුත් ඒක ඒ ප්‍රතිපදාව මතු පිටින් බලලා ඒක එහෙමම මිච්ඡාපටිපන්නාති න ඒවමාහ. ඒක මිත්‍යා වැඩපිළිවෙලක් කියලා එහෙම කියන්නේ. මොකක්ද එහෙනම් අපි ධර්මයේම දේශනා කිරීම වෙන්නේ? අනුയോഗෝචකෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදාති ඉතිවදන් ධම්මමේව දේශේති. ධර්මයේම නැත්තම් ඇත්තම தත්ත්වයේ යථා ස්වභාවයම කිව්වොත් ඒක කියන්නේ අනුയോഗය. අනුയോഗය කියලා කියන්නේ දැන් මේ යම්කිසි ප්‍රතිපදාවක් තුලින් මේ කාමපටිසන්ධි සුඛය සහිත
කැමැත්ත හා බැඳුණු සැප විඳින ස්වરૂපය. සෝමනස්ස අනුയോഗ සොම්නසින් එහි යෙදෙන ස්වභාවය. එවැනි යම්කිසි ප්‍රතිපදාවක් මතු පිටින් බලලා බුදුදහමේ ඒක දුක් සහිතයි උපායාස සහිතයි මිත්‍යා ප්‍රතිපදාවක් කියලා එකවරම කියන්නේ නැහැ. හැබැයි අනුയോഗය එහි යෙදීම තුල ජනනය කරනවා නම් මේ දුක් සහිත ස්වභාවය උපායාස උපඝාත පරිලාහ ස්වභාවය ජනනය කරනවා නම් එහි යෙදීම තුල ඒක තමයි මිත්‍යා ප්‍රතිපදා කියලා කියන්නේ. එහෙම කිව්වොත් තමයි ඒක ධර්මය ඇතිතතුම ධර්මයේ දේශනා කිරීමක්ම වෙන්නේ. මෙතනින් අදහස් කරන්නේ ඊටාම සියුම් දෙයක්. බොහෝ වෙලාවට බොහෝ අය මතු පිටින් මේ අන්ත භාවයන් නැත්තම් අන්ත භාවයන් හැටියට පෙන්නන කාමසුකල්ලිකානුയോഗ අත්තකිලමතානුയോഗ දෙක දිහා බලලා මතු පිටින් ඒවා අර්ථකථනය කිරීම කරනවා. මේවා මිච්ඡාපටිපදා මේවා සම්මාපටිපදා. අනිත් පැත්තට එතනම දේශනා කරනවා මේ කාම පටිසන්ධිසුඛිනෝ සෝමනස්සානුയോഗං අනනුයුත්තා නොයෙදීම හීනගාමී පෝතුජ්ජනික අනරිය අනත් සංහිත වූ මේ කාමසුකල්ලිකානුയോഗේ නොයෙදීම සබ්බේතේ අදුක්ඛා අනුපඝාතා අනුපායාස අපරිලාහ සම්මා පටිපන්නාති. ඒක තමයි එයි නොයෙදීම තමයි යහපත් ප්‍රතිපදාව කියලා න ඒවමාහ එහෙම කියන්නෙත් නැහැ. එහෙම කියන්නෙත් නැහැ. එතනදී කියන අනනුയോഗෝචකෝ අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදාති ඉතිවදන් ධම්මේව දේශේති. ඒකේ ඇත්ත වශයෙන්ම නොයෙදුනාම අනනුയോഗෝ නොයෙදී අනනුയോഗ කියන්නේ නොයෙදීම තුල ඒ අදුක්ඛ බව අනුපඝාත අනුපායාස අපරිලාහ බව ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒක මතු පිටින් එවැනි දෙයක නොයෙදීම සම්මා පටිපදාවක් කියලා කියන්නේ නැහැ. නොයෙදීලා ඒ අත්දැකීම ලබලා තමයි මම හිතනවා මේවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතුව බුද්ධ දේශනාවේ විශේෂයෙන් තියෙනවා පච්චත්තං වේදිතබ්බෝ කියලා. අපි හුඟක් දේවල් මතු පිටින් බලලා සාකච්ඡා සම්මන්ත්‍රණ වාද විවාද මගින් ඇතැම් දේ ප්‍රතික්ෂේප කරනවා ඇතැම් දේ පිළිගන්නවා. නමුත් මේ අරණ විභංග දේශනාව තුළ ඒකට ඉඩක් නැහැ. කවුරු හරි මේක මිච්ඡා පටිපදාවක්ය කාමසුකල්ලිකානුയോഗය කියලා ඒක අපසාදනය කරලා එහෙම කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක එසේම පිළිගන්නේ නැ ඒවමහ. එහෙම කියන්නේ නැහැ මේ ආර්ය ප්‍රතිපදාව තුල. හැබැයි ඒ යෙදීමෙන් අනුയോഗයෙන් එහි දුක් ඇති වෙනවද කියලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන් දත යුතුය. මේ පංචකාමයට ඇද වැටීමෙන් කාම සංකල්ප කාම විතර්ක කාමී වචන කාමී ක්‍රියා තුල කොයි විදිහටද දුක ජනනය කරන්නේ? අනුയോഗෝචකෝ සදුක්ඛෝ යේසෝ ධම්මෝ සෞපාගාතෝ සෞපායාසෝ සපරිලාහෝ. ඒකේ කොයි විදිහට යෙදුනම ඒකෙන් ඔය කියන දුක් පරිලාහ දැවීම් තැවීම් ඇති වෙනවද කියලා පුද්ගලයාම ඒක අවබෝධ කරගන්නවා. ඉතින් එහෙම දුක් ජනනය කරන ආකාරයේ ස්වરૂපයේ ස්වභාවය පැහැදිලි වෙනවා නම් අන්න එතන මේ ධර්මය මතු කරා වෙනවා. ධම්මමේව දේශේති. ධර්මයේම පැහැදිලි කරා වෙනවා. එහෙම නැතුව මතු පිටින් බලලා ඒක කාමසුකල්ලිකානුയോഗයක් ඒක වැරදිය ඒක පහත්ය හීනේ ගම්මිය පෝතුජ්ජනිකේ කියලා මිත්‍යා ප්‍රතිපදාවක් කියලා ප්‍රතික්ෂේප කිරීම ධර්මයේ දේශනා කිරීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නැහැ. ඒතර ඒකේ යෙදුණු අනුയോഗයේ තුල කොයි විදිහටද දුක ඇති කරන්නේ? දැන් අපි මේක පොඩ්ඩක් උදාහරණ වලින් සාකච්ඡා කිරීමයි සුදුසු. එතකොට තමයි මේ කාරණේ අපිට පේන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට ගමු මේ මිනිස්සු ජීවත් වීම සඳහා කරන කියන දේවල් එකතු කරගෙන රැස් කරගෙන තියෙන උරුම කරගෙන තියෙන නිර්මාණය කරගෙන තියෙන සකස් කරගෙන තියෙන දේවල් දිහා බලපුවාම ඒවා විවිධ මට්ටම් වලින් තියෙනවා. මතු පිටින් බලපුවාම සමහර වෙලාවට බොහෝ
පංචකාමයන්ට අදාළ බොහෝ දේ තියෙනවා. සමහර අයට අපි කලින් සාකච්ඡාවේදීත් මතක් කළා. ඉතින් ඒවා තිබීම, ඒවා භාවිතය මිත්‍යා ප්‍රතිපදාවක් එහෙම නැත්නම් කාමසුකල්ලිකාන යෝගයක් හැටියට මෙතෙන්දී දක්වන්නේ නැහැ. එහි යෙදීම අනුയോഗෝ කියන වචනේ ඊටාම වැදගත්. මේ සූත්‍රයේ අනුയോഗෝ සහ අනනුയോഗෝ කියලා ඒකේ දෙපැත්තම පෙන්නනවා. අනුയോഗ කිව්වේ එහි යෙදෙන ආකාරය. ඒ කියන්නේ තමන්ට ජීවිතයේ තියෙන මේ කාම කියලා හඳුන්වන ලෞකික දේවල්, භෞතික දේවල් පිළිබඳව හිතන මතන ආකාරය, ඒව ගැන කතා කරන ආකාරය, ඒවා පරිහරණය කරන ආකාරය, ඒව පිළිබඳව තිබෙන දැක්ම, අන්න ඒකට සාපේක්ෂවයි ඒ දේවල් සදුක්ඛ වෙන්නේ, සෞපාඝාත වෙන්නේ, සෞපායාස, සපරිලාහ, මිච්ඡාපටිපදාවක් බවටපත් වෙන්නේ අනුയോഗය. එහෙම නැත්නම් පංචකාම නෙවෙයි. කාම වස්තු සහ කාමී ක්‍රියා මිච්ඡාපටිපදාවක්වත් දුක් උපඝාත, උපායාස, පරිලාහ ඇති කරන දෙයක්වත් නෙවෙයි. ඒක හරි සියුම් කාරණයක්. එතන තමයි මේ අනුയോഗය, අනනුയോഗය අනුව තමයි ඒක රණ වෙනවද, අරණ වෙනවද කියලා තීරණය වෙන්නේ. එතකොට අපි අනුയോഗය වැරදි විදිහට කරනවා නම් මේවත් එක්ක මේවාහි යෙදීම, මේවා සමග සම්බන්ධතා පැවැත්වීම, භාවිතය, පරිහරණය, පවත්වාගෙන යෑම, මේ සියල්ල අනුയോഗ කියන වචනයට ගන්න පුළුවන්. මේවා පිළිබඳ දැක්ම, චින්තනය, අන්න ඒවා තහමට අනුකූල නොවන ආකාරයෙන් කරනවා නම් සහ ඒ තුලින් දුක් ජනනය කරනවා නම් අන්න ඒක අපිට කියන්න පුළුවන්කම තියෙනවා මිච්ඡාපටිපදාවක් කියලා. එතකොට ඒක හරියට ධර්මයේ දේශනා කිරීමක් වෙනවා. ඊළඟට යම් මේ පංචකාමයක නොයදී සිටීම අනනුයුක්තා. ඒ නොයදීම එකපාරටම දුක් නැති කිරීමක්, උපායාස පරිලාහ නැති කිරීමක් සම්මා ප්‍රතිපදාවක් කියලා කියන්නේත් නැහැ. මේ අනනුയോഗය තුල, එසේ නොයදීම තුල, ඒවා භාවිත නොකිරීම තුල දුක්ඛ දෝමනස්ස, උපඝාත, උපායාස, පරිලාහ නොවන්නේ නම් අන්න ඒක සම්මා ප්‍රතිපදාව කියලා කියන්න පුළුවන්. ඔය විදිහට පළමුවෙන් බුදුරජාණන් වහන්සේ එක අන්තයක් පිළිබඳව ගැඹුරින් ඒක රණ සහ අරණ වෙන ආකාරය, කෙලෙස් සහිත සහ කෙලෙස් රහිත වන ආකාරය, කෙලෙස් සහිත බවයි රණ කිව්වේ, අරණ කිව්වේ නිකෙලෙස් බව. ඒක ඇති වෙන ආකාරය පෙන්වනවා. උදේ කාමවල යෙදීමම හෝ නොයෙදී සිටීමම සම්මා ප්‍රතිපදාවක්, මිච්ඡා ප්‍රතිපදාවක් හැටියට දක්වන්නේ නැහැ. කාමවල යෙදීමම මිච්ඡා ප්‍රතිපදාවක් කියන්නේත් නැහැ. කාමවල නොයෙදීම සම්මා ප්‍රතිපදාවක් කියන්නේත් නැහැ. එහෙම කිව්වොත් ඒක ධර්මයේ දේශනා කිරීමක්, ධර්මයේ මතු කිරීමක් හැටියට සලකන්නේ නැහැ. ඒ යෙදෙන ආකාරයේ හෝ නොයෙදී සිටින ආකාරයේ අනුව මේ උපඝාත, උපායාස, පරිලාහ කියන වචන මෙතන යොදලා තියෙන වචන 4ක් යොදලා තියෙන බුදු පියාණන් වහන්සේ. දුක්ඛ, උපඝාත, උපායාස, පරිලාහ. මේ පාලි වචන. දුක්ඛ කියන්නේ ඔය කායික මානසික වශයෙන් ඇති කරන දුෂ්කරතා. උපඝාත කියන්නේ ජීවිතේ ඇති කරන යම් යම් විනාශයන්, බරපතල විදිහේ විනාශයන්. උපායාස කියන්නේ කායික මානසික වෙහෙසකර තත්වයන්. පරිලාහ කියන්නේ දැවීම් තැවීම් ස්වභාවය. එතකොට එන්නේ ඒවා ජනිත කරනවා නම් යම් කිසි වැඩපිළිවෙලක යම් කිසි දෙයක යෙදෙනකොට, එතකොට තමයි ඒක මිච්ඡා ප්‍රතිපදාවක් කියන්නේ. එහෙම නැතුව මතු පිටින් බලලා කියන්නේ. අනිත් පැත්තෙන් ඒ දුක් සහගත උපඝාත, උපායාස, පරිලාහ ස්වභාවයේ යම් කිසි දෙයක නොයෙදෙනකොට ඇති වෙනවා නම් ඒක සම්මා ප්‍රතිපදාව කියනවා මිසක යම් යම් දේවල් පිළිබඳව මතු පිටින් ඒක කියන්නේ. මේතන කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ගැඹුරින් කිව්වොත් මේ කියන්නේ භාවනාව ගැන. භාවනාවේ ස්වභාවය නිතරම ප්‍රත්‍යක්ෂ දැනුම. අපි ඥානය කිව්වම අපි දන්නවා සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් කියලා. මේ කතා කරන්නේ භාවනාමය ඥානය පිළිබඳ. පච්චත්තං වේදිතබ්බෝ කියන කාරණා. අපි සාකච්ඡා සම්මන්ත්‍රණ වලට ගියාම අපිට නොඑක් තර්ක විතර්ක තියෙනවා.
මේවා මේක තමයි හරි ප්‍රතිපදාව, මේක තමයි වැරදි, මේක මිච්ඡා ප්‍රතිපදාව, මේක සම්මා ප්‍රතිපදාව කියන එකට අපි නොඑක් විදිහේ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඒවා උස්සාදන අපසාදන කරනවා. ඔසවා තැබීම් හෙලා දැකීම් කරනවා. ඒවා බුදුරජාණන් වහන්සේ අන්තිමට ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒ මතු පිටින් කරන උස්සාදන අපසාදන මේ සම්මා ප්‍රතිපදා මිච්ඡා ප්‍රතිපදා කියලා කරන වාද විවාද සම්මන්ත්‍රණ සාකච්ඡා අන්තිමට වළංගු නැහැ. ඒක ධම්මමේව දේශේති ධර්මමේව දේශනා කිරීමක් හැටියට සලකන්නේ. කොහොමද එහෙනම් ඒකේ අනුയോഗයයි අනනුയോഗයයි තුලින් තමයි මේක ඇත්ත වශයෙන්ම සම්මා ප්‍රතිපදාවක්ද මිච්ඡා ප්‍රතිපදාවක්ද කියන එක මතු කරන්න පුළුවන්කම තියෙන පුද්ගලයාට. අනුയോഗය කියන්නේ ඒකේ යෙදීම. ඒකේ යෙදුනම ඒක විසින් දුක ජනනය කරනවා නම් උපඝාත උපායාස පරිලාහ ඇති කරනවා නම් අන්න ප්‍රත්‍යක්ෂයෙන්ම අත්දැකීමෙන්ම ඒක මිත්‍යා ප්‍රතිපදාවක් කියලා කියන්න පුළුවන්. මොකද එතන ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඊළඟට අනනුയോഗ නොයදීම තුල දුක් උපඝාත උපායාස පරිලාහ తত্ত্বය ඇතිවන්නේ නැත්නම් ඒක සම්මා ප්‍රතිපදාව කියලා අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. ඒක තමයි ධර්මයෙන්ම දේශනා කිරීම හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඊළඟට තවත් කරුණු දෙකක් ගන්න. ඔය කාමසුගල්ලිකාන යෝගයේ විතරක් නෙමෙයි අත්තකිලමතාන යෝගයක් ගන්නොත් එන්නේ. යේ අත්තකිලමතාන යෝගං අනුයුත්තා දුක්ඛං අනරියං අනත්ත සංහිතං සබ්බේතේ සදුක්ඛා සෞපඝාතා සෞපායාසා සපරිලාහ මිච්ඡාපටිපන්නාති න ඒවමහ. සමහර වෙලාවට ඔය යම් යම් ජීවිතයේ දුෂ්කරතාවයන් මතු කරන්නා වූ යම් යම් ක්‍රියාකාරකම් ජීවන ක්‍රම අපිට අත්කිලමතාන යෝග කියන්න පුළුවන්. ඒවා දිහා මතු පිටින් බලලා ඒවා දුක් සහිතයි උපඝාත සහිතයි උපායාස සහිතයි පරිලාහ සහිතයි කියලා න ඒවමාහ ඒක මිත්‍යා ප්‍රතිපදාවක් කියලා එහෙම කියන්නේ ආර්ය සම්පදාය. අනුയോഗෝ චකෝ සදුක්ඛෝ යේසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහ මිච්ඡා ප්‍රතිපදාති ඉතිවදන් ධම්මමේව දේශේ. ඒක අනුയോഗ එහි යෙදිලා බලන්න ඕන අත්තකිලමතානුയോഗය. මොකද සිද්ධාර්ථ බෝසතන් වහන්සේත් ඒක කරලා බලලානේ කිව්වේ මේක මිච්ඡා ප්‍රතිපදාවක් මේක දුක්ඛං අනරියං අනත්ත සංහිතං කියලා. මතු පිටින් ඒක බලලා විතරක් එහෙම මිච්ඡා ප්‍රතිපදාවක් කියලා කිව්වේ. යෙදිලා බලපුවාම ඒ අත්තකිලමතානුയോഗයේ ඒ ලක්ෂණය තියෙනවා. එතකොට මේක පච්චත්තං වේදිතබ්බෝ කියන එකමයි මේ දේශනා කරන්නේ. ඉතින් මතු පිටින් කරන උස්සාදන අපසාදන සම්මා ප්‍රතිපදා මිච්ඡා ප්‍රතිපදා කියන අර්ථ විවරණ අර්ථකතන සම්මන්ත්‍රණ වාද විවාද වළංගු නැහැ කියන එකයි මෙතෙන්දී අදහස් කරන්නේ. මේක යෙදිලා බලපුවාම යම්කිසි දෙයක යෙදීමෙන් දුක් ජනනය කරනවා නම් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මිච්ඡා ප්‍රතිපදාව. අනිත් පැත්තට යම්කිසි දෙයක නොයෙදීමෙන් අනනුയോഗෝ නොයෙදීමෙන් ඒකේ අදුක්ඛ අනුපඝාත අනුපායාස අපරිලාහ ස්වභාවය ජනනය කරනවා නම් ඒක සම්මා ප්‍රතිපදාව. එතකොට මෙතෙන්දී උදෙක් සාකච්ඡා සම්මන්ත්‍රණ වලින් එහාට ගිහිල්ලා අනුയോഗයයි අනනුയോഗයයි තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අවධාරණය කරන්නේ. යෙදීම නොයෙදීම. එතන කියන්නේ ප්‍රත්‍යක්ෂය. අත්දැකීම. අත්දැකීමෙන් තමයි යමක් දුක්ඛ ප්‍රතිපදා මිත්‍යා ප්‍රතිපදාද අදුක්ඛ සම්මා ප්‍රතිපදාද කියන එක මතු කරගන්න පුළුවන්කම තියෙනවා. අත්තකිලමතාන යෝගයත් එහෙමයි. යම් යම් ජීවිතයට අවශ්‍ය කරන යම් යම් පහසුකම් කපා හැරීමෙන් ඒක Tamanට දුක්ඛ ප්‍රතිපදාවක් වෙනවද අදුක්ඛ ප්‍රතිපදාවක් වෙනවද කියලා තමන්ම ඒක තීන්දුව කරගති ගැනීම තමයි සුදුසු. ප්‍රත්‍යක්ෂයෙන් මෙන්න මේ දේ පරිහරණය කිරීමෙන් මේ සීමාව තුළ භාවිත කිරීමෙන් මේ සීමාව තුළ දුකක් ඇති කරනවා, වෙහෙසක් ඇති කරනවා, පීඩාවක් ඇති කරනවා කියලා Tamanට තේරෙනවා නම් ඒක මිච්ඡා ප්‍රතිපදාවක්. මොකද දුක් ජනනය කරන වැඩපිළිවෙල මේකේ අපි අතහරින. නොදුක් තත්ත්වයකට තමයි අපි යොමු වෙලා තියෙන්නේ. එතෙන්දි තමයි එතන තමයි මේ මිම්ම තියෙන්නේ. මැද කියන එක අල්ලන්නේ එතෙන්දි. මැද කියලා කියන්නේ අර දුක් ජනනය නොවන මට්ටම ලෙවල් එක. ප්‍රමාණය භාවිතය. ඉතින් ඒක
තම තමා විසින් පච්චත්තං තම තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒකයි ඔය විඤ්ඤෝහි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලානේ යෙදලා තියෙන්නේ ධර්මයේ. ඇයි එතන විඤ්ඤෝහි කියන වචනයක් යෙදුවේ? ඒක විඥානනය කර ගැනීම. විඤ්ඤෝ තමා විසින් ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි මිච්ඡාපටිපදා සම්මාපටිපදා. සදුක්ඛ අදුක්ඛ සෞපඝාත අනුපඝාත සපරිලාහ අපරිලාහ තත්වයේ තමම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒක හුදෙක් අර උස්සාදන අපසාදන කරන දේවල් වලට යට වෙලා සමාජයේ ඔසවා තැබීම් හෙලා දැකීම් කෙරෙනවා. ඒවට යට වෙලා එහෙම මේක අල්ලන්න බෑ. මේක හසු කරගන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරගන්නේ ඒකේ අනුയോഗය අනුയോഗය තුලින්. යෙදිලා බලන දුක් ජනනය කරනවා නම් ඒක අපි මිච්ඡාපටිපදාවක් හැටියට තේරුම් ගන්න. මතු පිටින් ඒක අත්ති කියලා මතාන යෝගයක් වෙන්නත් පුළුවන්. කාමසුඛල්ලිකාන යෝගයක් වෙන්නත් පුළුවන්. ඒක මතු පිටින් බලපුවම පේන්න පුළුවන් කාමසුඛල්ලිකාන යෝගයක් කියලා. කෙනෙකුට මේ අය මේම කාම සම්පත් විඳගෙන ඉන්නව නේද? ආදී වශයෙන් කියලා පේන්න පුළුවන්. නමුත් ඒක භාවිත කරන යෙදෙන පුද්ගලයා එහි යෙදෙන ආකාරයේ අනුව තමයි ඒක ඔහුට සම්මා ප්‍රතිපදාවක් නැත්නම් දුක් ජනනය කරන එකක් හෝ දුක් ජනනය නොකරන දෙයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒකේ මැද නැත්නම් දුක්ඛ නිරෝධය පුද්ගලයා හරියට අල්ල ගන්න ඕන. මෙන්න මේ මට්ටමින් භාවිත කරාම පරිහරණය කරාම පාවිච්චි කරපුවා. පුද්ගල සම්බන්ධතාව මෙන්න මේ මට්ටමින් පවත්වා ගත්තම එතන දුකක් නැහැ. ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. අනිත් එක්කෙනාගෙන් අහලා එයා කරන ක්‍රමයට කරාට පොතේ තියෙන ක්‍රමයට කරාට අර උස්සාදන අපසාදන කරන අයගේ මතිමතාන්තර අනුව කෙරුවට ඒක හරියන්නේ නැහැ. ඒක තමන්ම පච්චත්තං වේදිතබ්බෝ. ඒක තමයි මෙතන දේශනා කරන්නේ. ඉතින් ඔය කාමසුඛල්ලිකාන යෝග අත්තකිලමතාන යෝග දෙකට අදාළව ඔය දේශනාව කරන. ඊළඟට ගන්නවා තවත් කාරණයක් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භව සංයෝජන කියන කාරණ. යේසං කේසංචි භව සංයෝජනං අප්පහීන සබ්බේතේ සදුක්ඛා සෞපඝාතා සෞපායාසා සපරිලාහා මිච්ඡාපටිපන්නාති න ඒවමාහ භව සංයෝජනේ චකෝ අප්පහීනේ භවෝපි අප්පහීනෝ හෝති ඉති වදන් ධම්මමේව දේශේ. මේ භව සංයෝජන කියන මේ වචනේ ටිකක් ගැඹුරින් අපි තේරුම් ගත යුතු තිබෙනවා. මේවට විවිධාකාරයේ අර්ථකථන දක්වලා තියෙනවා අපේ ධර්මයේ. භව කියන එක සාමාන්‍යයෙන් උපාදාන පත්‍ය භව කියලා තමයි හේතුඵල ධර්මතාවයට අනුව අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. භව කියන්නේ තත්ත්ව කියන එක. තත්ත්ව භව. එතකොට භව සංයෝජන පිළිබඳව මේ කියන්නේ තත්ත්වයන් සමග තිබෙන සම්බන්ධතා. සමාජ තත්ත්ව වෙන්න පුළුවන්, ආර්ථික තත්ත්ව, සමාජ තත්ත්ව, දේශපාලන තත්ත්ව, යම් යම් ජීවන තත්ත්ව වලට තමයි භව කියන්නේ. මේ අපි ගන්න මේ වර්තමාන ජීවිතේ. ඔය පුනබ්බවක් තියෙනෝනේ. පුනබ්බව නෙමෙයි මෙතන කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අත් වශයෙන්ම මේ පුනබ්බව ගැන කතා කරලම නැති තරම්. භව තමයි කතා කරලා තියෙන්නේ. හැබැයි භව කිව්වම හුඟ දෙනෙක් අල්ලගන්නෙම පුනබ්බව. නැත්තම් මේක පුනබ්බව සංයෝජනං කියන්න තිබුණානේ. නෑ. ලොකු වැරද්දක් තියෙන මේ ධර්ම සාකච්ඡාවලදී භව කියවපු ගමම පුනබ්බව අල්ලගන්න. නෑ භව කියන්නේ මේ ජීවිතේ ඇති වෙන තත්ත්වයන් වෙනස්කම්. තත්ත්ව ලෙවල් මට්ටම් අදහස් කරන්නේ. 아무තු දේවල් නෙමෙයි. ආර්ථික මට්ටම්, ආර්ථික තත්ත්වයන්, ආර්ථික ලෙවල්, සමාජ, දේශපාලන, බුද්ධිමය, වෘත්තීය ඔය වගේ මට්ටම් තියෙන භව තත්ත්ව. එතකොට ඒකම කියන භව සංයෝජන කියලා. මේවා සමග කිසියම් ආකාරයේ සංයෝග වීමක් තියෙනවා. සම්බන්ධතා පැවැත්වීමක් තියෙනවා. යම් තත්ත්වයක් තියෙනකොට ඒ තත්ත්වය
පවත්වාගෙන යන්න, ආරක්ෂා කරගෙන යන්න, වැඩි දියුණු කරගන්න එහෙම උත්සාහ කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් යම් පුද්ගලයෙකුට යම් හොඳ ආර්ථික තත්ත්වයක් තියෙනවා කියමු. ඉතින් මේ ආර්ථික තත්ත්වයේ මේ පුද්ගලයා නිතරම උත්සාහ කරනවා එය පවත්වාගෙන යන්න, සමහරට ඒක වැඩි දියුණු කරගන්න. එහෙම උත්සාහ කරනවා. යම් සමාජ තත්ත්වයක් තියෙනකොටත් ඒත් එහෙමයි. ඒ භවය, ඒ තත්ත්වය, ඒ මට්ටම, ඒ ලෙවල් එක ඒකත් එක්ක ජීවත් වෙන පුද්ගලයා ඒක පවත්වාගෙන යන්නට, ඒක වැඩි දියුණු කරගන්නට උත්සාහ කරනවා. සමහර සමහර තත්ත්වයන් පහ කරන්න, ඉවත් කරන්න, අයින් කරන්න, තුරු කරන්නත් උත්සාහ කරනවා. තමන්ගේ ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය, වෘත්තීය තත්ත්වය, පාරිසරික තත්ත්වය ඊතරම්ම සුදුසු මට්ටමක නැත්තම්, අපේක්ෂිත මට්ටමක නැත්තම් ඒකත් එක්ක පවත්වන බැඳීම නිතරම එක්තරා නිකන් ගැටෙන ස්වරූපයකින්. මේක කොහොමද මගේ මේ තියෙන තත්ත්වය වෙනස් කරගන්නේ, දුරු කරගන්නේ, අඩු කරගන්නේ, නතර කරගන්නේ ආදී වශයෙන්. එතකොට මේ තත්ත්ව එක් කටයුතු කිරීමක් තියෙනවා. යේසං කේසංචි භව සංයෝජන. මේ වචන හරි මේ පුළුල් අර්ථවත් වචන. යම් කෙනෙකුගේ කවර ආකාරයේ මේවා මොනවද කියලා එකින් එක ලයිස්තුගත කරලා කීමක් නැහැ මේවයි. යේසං කේසංචි. යම් යම් පුද්ගලයන්ගේ කවර ආකාරයේ නමුත් මේ තත්වයන් ඒවා අහවල් එක කියන්න බෑ. ඒකයි මම උදාහරණ වශයෙන් ඔය කිව්වේ. ආර්ථික තත්ත්ව, සමාජ තත්ත්ව, දේශපාලන තත්ත්ව, පාරිසරික තත්ත්ව, ජීවන තත්ත්ව. ඔහොම අපි තත්ත්ව තල මට්ටම් පිළිබඳව කතා කරන මේ ජීවිතේ. ඒවට තමයි භව කියන්නේ. තමන් උපාදාන කරගෙන ගොඩනගාගත්ත තත්ත්වය. ඒවා අපි හැමෝටම තියෙනවනේ. ඒවා එක්ක සංයෝජනයකුත් තියෙනවා. සංයෝජන වීමක්, සම්බන්ධතා පැවැත්වීමක් තියෙනවා. එතකොට එතෙන්දි කියනවා යේසං කේසංචි භව සංයෝජනං අප්පහීනං ප්‍රහීන නොවි තිබේද. මේ සම්බන්ධතා තවදුරටත් පවත්වන්නේද. පිටම මේ සම්බන්ධතා පවත්වනවා කියලා යම් කෙනෙක් තමන්ගේ ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය, දේශපාලන තත්ත්වය, පාරිසරික තත්ත්වය, වෘත්තීය තත්ත්වය එක්ක යම් කිසි සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ සම්බන්ධතාවය තමයි භව සංයෝජන කියන්නේ. අප්පහීනං ඒක දුරු වෙලා නැත. ඔන්න ඔය තත්ත්වයේ සබ්බේතේ සදුක්ඛා සෝපඝාතා සෝපායාසා සපරිලාහා මිච්ඡාපටිපන්නාති න ඒවමා. ඒක සම්පූර්ණයෙන් දුක් සහිත, උපඝාත සහිත, උපායාස සහිත, පරිලාහ සහිත මිත්‍යා ප්‍රතිපදාවක් කියලා එහෙම කියන්නේ නැහැ. එතකොට ඒක ධම්මමේව දේශේය නෙමෙයි. ධර්මයේම දේශනා කිරීමක් නෙමෙයි. කොහොමද කියන්නේ? කොහොමද ඒක වෙන්නේ? භව සංයෝජනේචකෝ අප්පහීනේ භවෝපි අප්පහීනෝ හෝති. ඉතිවදං ධම්මමේව දේශේති. එහෙම කිව්වොත් තමයි ඇත්තටම නිවැරදි කාරණේ කිව්ව වෙන්නේ. ධර්මයේම කිව්ව වෙන්නේ. ධර්මතාවයේම මතු කළා වෙන්නේ. ධර්මතාවයේම ප්‍රත්‍යක්ෂ කළා වෙන්නේ ඒක. භව සංයෝජනේකෝ අප්පහීනේ භවෝපි අප්පහීනෝ හෝති. යම් කිසි තත්වයකට, යම් කිසි භවයකට යම් ආකාරයක සම්බන්ධතාවක් ඇද්ද, ඒ සම්බන්ධතාවය ඇතිතා භව සංයෝජනේ අප්පහීනේ. අප්පහීනේ කියන්නේ ඒක ප්‍රහීනුනේ නැහැ. ඇතිතා භවෝපි අප්පහීනෝ හෝති. ඒ තත්වයක් දිගටම පවතී. ඒතර මෙතන පෙන්නන්නේ හේතුඵල ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති කියන කාරණේ කියයි. භව සංයෝජනේ අප්පහීනේ භවෝපි අප්පහීනෝ හෝති. ඉමස්මින් සති ඉදං හෝති කියන එක මේ කියන්නේ. යම් කිසි තත්වයක් පවතින්නේ, යම් කිසි තත්වයකට අදාළ පුද්ගලයාගේ බැඳීම ඇතිතා. මොකද්ද මේ කියන්නේ? මේකේ ගැඹුර තමයි අපි මේ මතු පිටින් භව තත්වයන් පිළිබඳව කරන සාකච්ඡා. මෙයාගේ ආර්ථික, දේශපාලන, සමාජ, වෘත්තීය, පාරිසරික තත්වයන් පිළිබඳව කරන මතු පිට සාකච්ඡා වළංගු නැහැ කියන්නේ. ඒක යම් පුද්ගලයෙකුට දුක් පිනිස, වෙහෙස පිනිස, දැවීම් තැවීම් පිනිස හේතු වන්නේ ඔහු ඒකත් එක්ක පවත්වන සම්බන්ධතාවයේ ස්වરૂපය අනුව. යම් පුද්ගලයෙකුට යම් ආර්ථික තත්ත්වයක් තියෙනකොට අපි හිතමු ඉහළම ආර්ථික තත්ත්වයක් තියෙනවා කියලා. ඒක එක භවයක්, ආර්ථික භවයක්.
ආර්ථික තත්ත්වයක්, ආර්ථික මට්ටමක්, ආර්ථික ලෙවල් එකක්. ඒක ඒ පුද්ගලයාට දුක් පිනිස පවතින, වෙහෙස පිනිස පවතින, දැවීම් තැවීම් පිනිස හේතු වන්නේ මිත්‍යා ප්‍රතිපදාවක් වන්නේ ඔහු ඒ తত্ত্বය, ඒ භවය සමග කොයි ආකාරයෙන් සංයෝජනය වී ඇද්ද කියන එක මත. ඒ අනුවයි ඒක. එතකොට අපි අපේ ජීවිතවලට හැරිලා බලන්න ඕන. මේක මම කියවනේ මේවා භාවනා කමටහන් කියලා. මේවා තර්ක විතර්ක එහෙම නෙමෙයි. අපිට භව තියෙන යම් තත්ත්වයන් තියෙන. මේ අපි ධම් සභාවේ ඉන්න අපි හැමෝටම ඇති. හැමෝටම යම්කිසි ආර්ථික තත්ත්වයක් ඇති. ආර්ථික මට්ටමක්. ගොඩනගාගත්ත සමාජ මට්ටම් ඇති. සමහර විට ඔය බල තත්ත්වේනොත් ඇති යම් ශේස්ත්‍රවල බලයක් තියෙන තමන්ට. අධිකාරී බලයක් හරි නැත්නම් උපදේශන බලයක් හරි මොකක් හරි ඇති. සමහර විට පාරිසරික තත්ත්වයන්, වෘත්තීය තත්ත්වයන් එහෙමත් ඒවා ඇති. ඒවා එකක්වත් දහමට අනුව එකවරම දුක් හැටියට කියන්නේ නැහැ. ඒවා මිච්ඡා ප්‍රතිපදා කියලා කියන්නේ නැහැ. හැබැයි මේ භව එක්ක අපි සංයෝජනය වෙලා තියෙන ආකාරය අනුව භව සංයෝජනේකෝ සති භවෝ හෝති. එහෙමයි. ඒකත් එක්ක සංයෝජනය වෙලා තියෙන ආකාරය අනුව ඒ తත්වයක් පවතින. ඒ తත්වයේ දුක් සහිත වෙන්නේ පුද්ගලයාට ඒකත් එක්ක බැඳිලා තියෙන ආකාරය අනුව. අපි හිතමු උදාහරණයක් ඇටියට සමාජ తත්වය කියලා. සමාජ තත්ත්වය කියන්නේ අත් වශයෙන් මේ පුද්ගලයන් එක්ක අපි පවත්වන සම්බන්ධතාවවල ස්වභාවය. සෝෂල් ලෙවල් එක කියලා අපි කියන්නේ. අපි ඉතින් තීරණය කරන් ඉන්නවා මම ආශ්‍රය නිශ්චය කරන්නේ මේ වගේ අය. මේ වගේ අය මම ආශ්‍රය කරන්නේ නැහැ. මේ වගේ වෘත්තීන් කරන අය මම ආශ්‍රය කරන්නේ. මේ වගේ වෘත්තීන් වල ඉන්න අය ආශ්‍රය කරන්නේ නැහැ. ඔය ආදී වශයෙන් අපි සමහර වෙලාවට සමාජ ලෙවල් එකක්, මට්ටමක්, තත්වයක්, භවයක් පවත්වාගෙන යනවා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. පුද්ගලයාගේ රුචියනේ, කැමැත්තනේ. නමුත් ඒකත් එක්ක අපි පවත්වන සබඳතාවයේ ස්වરૂපය අපි ඒක හිතුවොත් මම ආශ්‍රය කරන්නේ මෙන්න මේ වගේ අය විතරයි. එතකොට මට ආශ්‍රය කළ යුත්තේ වගේ අය විතරයි. ඊට වැඩි වෙනස් අය මම ආශ්‍රය කරන්නේ නැහැ. මට බෑ. මට ඕනේ නැහැ. ආදී වශයෙන් හිතුවොත් මොකද මේ භව වෙනස් වෙනවා. ඒ தත්ත්වයන් වෙනස් වෙනවා. අපි නිකන් හිතින් උපකල්පනය කරගෙන මෙන්න මේ වගේ අය විතරයි අපි ආශ්‍රය කරන්නේ. ඊට වැඩිය වෙනස් අය ආශ්‍රය කරන්න වෙන්නේ නැහැ කියන තැනක ඉඳලා කිසියම් නිත්‍ය සංඥාවකින් කටයුතු කරුවොත් අනිත්‍යතාවයේ මතුවලා ආපුවාම මේ භව தත්ත්වය වෙනස් වුණාම පුද්ගලයා දුකටපත් වෙනවා. අර දුක්ඛ උපඝාත උපායාස පරිලාහ කියන තත්වයකටපත් වෙනවා. අන්න එතන තමයි මේ මිත්‍යා පරිපන්න ස්වභාවය තියෙන්නේ. යම්කිසි භවයක්, යම්කිසි තත්වයක්, යම්කිසි දෙයක් එක්ක කටයුතු කිරීමේදී ඒ භවයේ ඒ තත්වය නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. ඒකත් එක්ක අපි ගනුදෙනු කරන ආකාරය, සංයෝජනය. උඩින් පාවිච්චි කරේ බුදුරජාණන් වහන්සේ අනුയോഗ, අනනුയോഗ කියන වචන. එහි යෙදෙන ආකාරය. මේ කාම සුඛයයි, කාම සුඛල්ලිකාන් යෝගයයි, අත්තිකිලමතාන් යෝගයයි දෙකේ යෙදෙන ආකාරය අනුවයි ඒක මිච්ඡා ප්‍රතිපදාවක්ද සම්මා ප්‍රතිපදාවක්ද, දුක් සහිත එකක්ද දුක් රහිත එකක්ද කියලා තීරණය වෙනවා. මෙතන කතා කරන්නේ භව තත්ත්වයන්, යම් මට්ටම් කියලා අපි ඒවට කියනවා. මට්ටම්. තීවෙනි තත්ත්වයන් තමයි සාකච්ඡා වෙන්නේ. අපේ විදුලිය විසඳවීමක් වුණා. සමහර විට අපේ සාකච්ඡාව පොඩ්ඩකට අතරමඟ අතර වුණොත් මම වෙනත් ක්‍රමයකට සම්බන්ධ වෙන්නම්. අපි බලාපොරොත්තු වෙන තවදුරටත් සාකච්ඡාව ගෙනියනවා විදුලිය එයි කියලා. එතකොට මේ සියුම් කාරණා අපි මේ රණ අරණ කියන දේවල් වලට අදාළව අපි තේරුම් ගන්නවා. මොකද්ද? මේවයි යෙදෙන ආකාරය අනුව සම්බන්ධතා පවත්වන ආකාරය. සංයෝජන කියන්නේ මෙතන අපි සංයෝජන කිව්වම අපේ හිතට නැත්නම් අපේ මනසට එකවරම එන්නේ මොකද්ද? එකවරම බොහෝ වෙලාවට එන්නේ මේ දස සංයෝජන කියලා අපි ඉගෙනගෙන තියෙන, අපි තේරුම් අරගෙන තියෙන, නැත්නම් අපි වටහාගෙන තියෙන යම් දේවල්. නමුත් මෙතෙන්දී විශේෂයෙන්
අදහස් කරන්නේ මේවා සමග අපි පවත්වන සම්බන්ධතා. මේවා පවත්වගෙන යන ආකාරය, මේවා වැඩි දියුණු කරන ආකාරය, මේවායේ අඩු වැඩි වීම වෙනස් වීම සමග අපි කටයුතු කරන ආකාරය, මේක තමයි සාමාන්‍ය ජීවිතය. මේක තමයි සාමාන්‍ය ජීවිතය. ඉතින් ඒ එක්ක තමයි යම් කිසි දෙයක් භව සංයෝජනය, භවයේ පවතින්නේ භව සංයෝජනයේ අනුව. ඉමස්මින් සති ඉදං හෝති. ඉතින් මේක අපේ ජීවිතයේ තුලින් අපි දකින්න ඕන, එබිලා බලන්න ඕන, යොමු වෙලා බලන්න ඕන මොකද්ද தත්වය කියලා. ඉතින් ඕක තමයි මේ භව සංයෝජන කියන කාරණයට අදාළව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. යම්කිසි தත්වයක්, යම්කිසි භවයක්, යම්කිසි ජීවන මට්ටමක් පුද්ගලයාට දුකක් වෙන්නේ එහෙම නැත්නම් උපඝාතයක්, උපායාසයක්, පරිලාහයක් වෙන්නේ ඔහු ඒකත් එක්ක සම්බන්ධතාව පවත්වන ආකාරය අනුව. ඔහු සබුද්ධිකව, ප්‍රඥාවන්තව, අනිශ්චිතව, නිකලෙස්ව ඒ தත්වයේ තුල ඉන්නවනම් ඒක මිච්ඡා ප්‍රතිපදාවක් හෝ දුක් ඇති කරන එකක් හෝ වන්නේ නැහැ. ඉතින් අපි ඒක අවබෝධ කරගන්නවා. හොඳයි, අපි මේ මගේ උපකරණය මට වෙනස් කරගන්න වෙනවා. විදුලිය එන්නේ නැහැ වගේ. ඒක නිසා මට විනාඩි කිහිපයක් දෙන්න, මම වෙනත් උපකරණයකට මාරු වෙන්න වෙනවා. තෙරුවන් සරණයි. ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි, අපි ධර්ම සාකච්ඡාව ඉදිරියටම පවත්වාගෙන යමු. තවදුරටත්. එතකොට අපි අවධානය පවත්වාගෙන යන්නේ අපේ සූත්‍රය, අරණ විභංග සූත්‍රය. එතකොට රණ අරණ දෙක ඊතා සියුම් විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේවා මතු පිටින් මේවා පිළිබඳව කරන උස්සාදන, අපසාදන, එහෙම නැත්නම් උසස් කොට කීම, පහත් කොට කීම වගේ දේවල් මේවයිදි වළංගු වෙන්නේ නැහැ. වළංගු වෙන්නේ මේවයි අනුയോഗ, අනනුയോഗ, සංයෝජන, මේ වගේ දේවල් තමයි වළංගු වෙන්නේ. අනුയോഗ, අනනුയോഗ කිව්වේ මේවා ඒ අපි යෙදෙන ආකාරය, යෙදෙන ස්වરૂපය. කාමය, කාමසුකල්ලිකානුയോഗවලත්, අත්ථකිලමතානුയോഗවලත් පුද්ගලෙක් යෙදෙන ආකාරය, යෙදෙන ස්වરૂපය අනු තීන්දුව වෙනවා මේවා කොයිතරම් දුරට, කොතෙක් දුරට පුද්ගලයා එහි මිත්‍යා විදිහට යෙදී සිටිනවද, ඒ වගේම කොච්චර දුරට දුක් ජනනය කරනවද කියන කාරණේ තීන්දුවය. ඊළඟට අනිත් පැත්තෙන් කාම අත්ථකිලමතානුയോഗයත් ඒත් එහෙමයි. ඒ මතු පිටින් ඒවා උස්සාදන, අපසාදන හැටියට අපි කරන්නේ නැහැ. ඒකේ නොයදී සිටින ආකාරයේ අනුව, එතන නොයදීම කියන්නේත්, යෙදීම කියන්නේත් ඒකේ අත්දැකීම. ඒ අත්දැකීම තුලින් ලබන තත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මතු කරන්නේ. වැදගත් කොට සලකන්නේ පුද්ගලයා යමක් පිළිබඳව මතු පිටින් කරන ප්‍රකාශනය නොවේ. ඒක ඊළඟට මේ භව ඊටම වැදගත් කොටසක්. භව කියන එක මෙතන විශේෂයෙන් අපි කතා කරන්නේ පුනර්භව ගැන නෙමෙයි. භව කිව්වම අපි කලිනුත් මතක් කරා මේ හුඟක් අය භව කිව්වම ඒකෙදී පුනර්භව පිළිබඳව තමයි මනසට එන්නේ. එහෙම තමයි අපේ මනසට දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භව කියන යෙදෙන, පුනර්භව කියන වචනේ යෙදිලා තියෙන්නේ ඊටාම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ නිතරම යොදලා තියෙන්නේ භව කියන වචන. නමුත් අටුවාව එහෙම භව කියන එකට අර්ථකථනය දෙනකොටම පුනර්භව කියන අදහසින් තමයි අර්ථකථනය සපයලා තියෙන්නේ. ඒක ලොකු වරද්දා ගැනීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ කාරණා. ඉතින් භව සංයෝජන කියන්නේ මේ යම් යම් අප විසින්ම නිර්මාණය කරගත්තා වූ යම් යම් තත්ත්ව, ස්වභාව, ස්වરૂප. කොටින්ම ජීවන තත්වය කියලා සරලව අපි ගත්තොත් ජීවන තත්වය. ඉතින් මේ ජීවන තත්වයට එක්ක තමන්
සංයෝජනේ වෙලා තියෙන ආකාරය භව සංයෝජන වෙලා තියෙන ආකාරයේ අනුව තමයි ඒක මිච්ඡා විදිහටද සම්මා විදිහටද ඒ භවයත් එක්ක සංයෝජනේ වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි පුද්ගලයා ඒක දුක් සහිතද පරිලාහ උපඝාත උපායාස සහිතද එහෙම නැත්නම් දුක් රහිතද උපායාස උපඝාත පරිලාහ රහිතද කියන එක තීන්දුවේ. අන්න එහෙම කිව්වොත් න උස්සාදනා න අපසාදනා ධම්ම දේශනා වෙනවා. ඒක ධර්මයේම දේශනා කිරීමක් වෙනවා. එතකොට ඒ කියන්නේ ඇත්තම తත්වයේ ප්‍රකාශ කිරීමක් බවට පත් වෙනවා. මොකද වර්තමානයේ බුද්ධ කාලයේත් ඔය අන්ත දෙක තුල මිනිස්සු ක්‍රියාත්මක වුණා. ඒක අන්තයක් අල්ලගත්ත අය අත්ත කිලමතා නියෝගයේ අන්තය අල්ලගත්ත අය ඒක උපාදාන කරගෙන ඒක උස්සාදනය කරලා ඒක සම්මා පටිපදාව කියලා සමහර වෙලාවට කියනවා. අනිත් එක මිච්ඡා පටිපදාව කියලා ඒක අපසාදනය කරන ඒක පහත් කොට සලකන හෙලා දකින්න. ඊළඟට අනිත් පැත්තෙන් කාමසුකල්ලිකාන යෝගයේ අල්ලගත්ත ඇත්තෝ ඒක සම්මා පටිපදාව කියලා ඒක උස්සාදනය කරලා මේ අත්කිලමතාන යෝගයේ අපසාදනය කරලා එහෙමයි. එතකොට ඔය වැඩේ නිවනට හේතු වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නනවා. ඒක හුදෙක් ඔය උස්සාදන අපසාදන කිරීමයි සම්මා මිච්ඡා පටිපදා කීමයි ඒ දේවල් උපාදාන කරගෙන ඉඳීමයි රණ ප්‍රතිපදාව. කියන්නේ එකෙන් කෙලෙස් ජනනය කරනවා විතරයි. අරණ නිකලෙස් ප්‍රතිපදාව වන්නේ මේවා පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගෙන මේව ලෝකේ පවතින දේවල් හැටියට තේරුම් අරගෙන එතනින් එහාට එතනින් ඔබට පුද්ගලයෙක් මේවා සමග කටයුතු කරන ආකාරය. මේ තුන්වෙනිම කියෝ කාරණේ බොහොම වැදගත්. භව සංයෝජන කියන කාරණේ. ඉතින් ඔන්න ඔය දේ තුන්වෙනිම කිව්ව කාරණේ හුඟක්ම අපි සැලකිල්ලට ගන්න ඕන එකක්. පුනබ්භව නෙවෙයි. මරණයට පෙර අපේ යම් භව තියෙනවා. මම මේක ගැන තව ටිකක් සාකච්ඡා කරන්න කැමතියි. ඔය භව తත්වය බුදුරජාණන් වහන්සේ කාම භව, රූප භව, අරූප භව කියලා බෙදලා තියෙනවා. මම හිතන්නේ ඕක අහලා ඇති. අපේ කල්යාණ මිත්‍රයෝ ඔය මොනතරම් බණ අහනෝ, දහම් පොතපත කියවනෝ. ඒක නිසා ඕක අහලා නොතිබෙන්න විදිහක් නැහැ. භවෝති කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ කියලා ඔය භව නැත්තම් තත්ත්ව මට්ටම් ලෙවල් හඳුන්වා දීලා තියෙනවා. තුන් ආකාරයේ. එතකොට මෙතෙන්දී ඔය භව කියන එක හොඳට ගැඹුරින් තේරුම් ගැනීම අවශ්‍යයි. පළමුවෙන් දක්වන්නේ බුදුදහමේ කාම භව කියන එක. පංචකාමයේ පිළිබඳ ලෙවල්, මට්ටම්, තත්ත්ව, තල. ඒවට තමයි කාම භව කියන්නේ. ඌවා කියන්න ගියාම ඉතින් අටුවාව සෑහෙන අවුල් කරලා තියෙනවා. ගොඩාක් අවුල් කරලා තියෙනවා. ඌවා මේ වෙන ලෝකවලට ගෙනිහිල්ලා කවදාවත් දැකලා නැති, අහලා නැති, විඳලා නැති ඒවට තමයි කියවීම තියෙන්නේ. නෑ. කාම භව කියලා කියන්නේ අපි මේ ගත කරන ජීවිතය තුළ අපි හැමෝටම යම්කිසි පංචකාම ප්‍රමාණයක් තියෙනවා. ඒවයි යම් මට්ටම් තියෙනවා. ලෙවල් තියෙනවා, තත්ත්ව තියෙනවා, තල තියෙනවා. මේ මට්ටම්, ලෙවල්, තත්ත්ව, තල වලට තමයි pāli භාෂාවෙන් භව කියන්නේ. හොඳට බලන්න. අපි මේ ලෙවල්, මේ මට්ටම්, මේ තල, මේ තත්ත්ව පවත්වාගෙන යන්නත් අපේ ඒවත් එක්ක යම්කිසි සම්බන්ධතාවක් තියෙනවා. ඒව පවත්වාගෙන යනවා. කාම භව. කාම කියන එක මූලික අර්ථයේ කැමැත්ත කියන. කැමැති මට්ටම්, කැමැති ලෙවල්, කැමැති තත්ත්ව. ඒකනේ මේ කාම භව කියන්නේ. ඒවටින් අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට අදාළ වෙන විදිහට නැත්නම් පංචකාමයන්ට අදාළ වෙන විදිහට ඒ දේ යන්නේ. ඒ දේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. ඉතින් ඔය භව එක්ක අපේ සංයෝජන වීමක් තියෙනවා. යම් පුද්ගලයෙකුට යම් කිසි කාම මට්ටමක්, කාම තත්වයක්, කාම ලෙවල් එකක් තියෙනවා නම් ඒකත් එක්ක කිසියම් ආකාරයක සංයෝජනයක්. එතකොට මෙතන බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වන්නේ භව සංයෝජනේච කෝ අපහීනේ භවෝපි අපහීනෝ හොති. යම් කිසි මේකත් එක්ක පවත්වන සම්බන්ධතාවයක් ඇති කල්ලි ඒ තත්වයක්, ඒ ලෙවල් එකත්, ඒ මට්ටමත් පවතිනවා. ඒකයි මම මුලින් කිව්වේ මේක හේතුඵල ධර්මතාවයේ මේ පැහැදිලි කරන්නේ. ඊළඟට අනිත් පැත්තට දේශනා කරනවා භව සංයෝජනේචකෝ පහීනේ භවෝපි පහීනෝ හොති. යම් කිසි තත්වයක්, ලෙවල් එකක්, මට්ටමක් එක්ක
යම් සම්බන්ධතාවයක් පවත්න්නේ නැත්නම් ඒ මට්ටමේ ලෙවල් එක ඒ தত্ত্বය ඒ ස්වરૂපේ පවතින්නේ. එතන කියන්නේ මස්මින් අසති දන්න හෝති කියන්නේ. ඒකයි. එතකොට මෙතන ගැඹුරින් මතු කරලා දෙන කාරණේ තමයි භව සංයෝජනේ යම්කිසි දෙයක් යම්කිසි මට්ටමක් යම්කිසි தত্ত্বයක් එක්ක පවත්වන එක ක්ලේශයක් වෙන්නේ. දුකට හේතුවක් වෙන්නේ. පුද්ගලයා ඒකත් එක්ක මේ සම්බන්ධතාවයේ සංයෝජනය වෙලා තියෙන ආකාරයේ අනුව. ඒ අනුව ඒක නිසා යේ සංකේශ භව සංයෝජනානම් පහේනම් සබ්බේතේ අදුක්ඛ අනුපාගාතා අනුපායාසා පරිලාහ සම්මාපටිපන්නාති නයවමා මිච්ඡාපටිපන්නාති නයවමා. එකවරම මේක මිත්‍යා ප්‍රතිපදාවක් මේක සම්මා ප්‍රතිපදාවක් කියලා කියන්නේ. දැන් කාම භව ගත්තොත් පංචකාමයට අදාළ යම් යම් මට්ටම් තත්ත්ව ලෙවල් මේවා එකවරම සම්මා ප්‍රතිපන්නේ මේක මිත්‍යා ප්‍රතිපන්නේ කියන්නේ නැහැ. එතකොට ඒක ධම්ම මේව දේශෙය නෙමෙයි ධර්මයේම දේශනා කිරීමක් වෙන්නේ නැහැ. ඇතිතතු කියාපෑමක් වෙන්නේ නැහැ. දහමම කියනවා කියලා කියන්නේ ඇති තත්වයේම ඇත්ත තත්වයේම යථා ස්වභාවයේම මතු කිරීම. යථා ස්වභාවයේම ඇත්ත තත්වයේ මතු කිරීමක් ධම්මමේව දේශනාන ධර්මයේම දේශනා කිරීමක් වන්නේ මේ මට්ටම් තියෙනවා කාම භව තියෙන පුද්ගලයන්ගේ ඒවා සමග ගනුදෙනු කරන ආකාරයේ පුද්ගලයෝ ගනුදෙනු කරන ආකාරයෙන් සංයෝජන වෙලා තියෙන ආකාරයෙන් තමයි භව සමග සංයෝජන වී තිබෙන ආකාරය අනුව තමයි පුද්ගලයාගේ දුක සැප තීරණය වෙන්නේ. කෙලෙස් සහිත භව කෙලෙස් රහිත භව තීරණය කරවෙන්නේ. උපඝාත භව අනුපඝාත භව තීරණය වෙන්නේ. පරිලාහ අපරිලාහ භව තීරණය වෙන්නේ. උපායාස අනුපායාස භව තීරණය වෙන්නේ. එතකොට ඔන්නය අපි ඔය ඕකත් එක්ක කොයි විදිහට යෙදෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ නිකලෙස්ව මේකේ යෙදී සිටීම කෙලෙස් සහිතව යෙදී සිටීම කියන එක තීරණය වෙන්නේ අන්න ඒක හරි මැද තැන අල්ලගත්තා නම් නිකලෙස්ව මේකත් එක්ක කටයුතු කිරීම කියන තැන අල්ලගත්තා නම් අන්න සම්මා පටිපදා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. අරියෝ මග්ගෝ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. අන්න එතෙන්ට ඒක තමයි මේ මාර්ගයේ අල්ලන එක ලේසිත් නෑ පහසු. අපි ඔය ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංගට කියලා ඕක නිකන් විස්තර කරගෙන යනවා. ඒ වුණාට එහෙම නිකන් විස්තර කිරීමෙන් මේකේ මැද මාවත මධ්‍යම ප්‍රතිපදාව මැද අල්ලන එක පහසු නෑ. ඒක අල්ලන්නේ අනුയോഗ අනුනුയോഗ වලින් සංයෝජන විසංයෝජන වලින් තුලින් මේක යෙදිලා බලනවා නොයෙදී බලනවා. ඒ නොයෙදීම හෝ යෙදීම ඒ සම්බන්ධතා පැවැත්වීම හෝ නැති බව තුල කොච්චර දුරට දුක පීඩාව වෙහෙස විනාශය ඇති කරනවද නැද්ද? අන්නර ඇති නොකරන මට්ටම අදුක්ඛ අනුපඝාත අනුපායාස අපරිලාහ අන්නේ මට්ටම තමයි සම්මා පටිපදා වෙන්නේ. එහෙම නැතුව ඒක කවුරු හරි පිටින් ඉඳගෙන උස්සාදන කරන අපසාදන කරන ආකාරය අනුව නෙමෙයි. අද හුඟ දෙනකොට මැද මාවත නැත්තම් නිකලෙස් මාවත දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අල්ලන්න බැරි වෙලා තියෙන්නේ මේ හේතුව නිසා. අර උස්සාදන අපසාදන වලට තමයි කන් දීගෙන ඉන්නේ. ඒ අනුව තමයි බැසගෙන තියෙන්නේ ප්‍රතිපදාවට. මේ මට්ටමට මේ ලෙවල් එකට මේක මෙහිමයි කියලා. ඉතින් ඒවා කරන්න යනවා අන්තිමට ඒවා වෙන අයගේ උස්සාදන අපසාදන වලට අපි යට වෙලා කටයුතු කරනවා මිසක් අපි අභ්‍යන්තරයෙන් අප තුලින් අධ්‍යාත්මිකව ඇතුළතට ගිහිල්ලා මේ දේ තුලින් මට ක්ලේශයක් ඇති කරනවද දැවීමක් තැවීමක් ඇති කරනවද කියලා අපි පරිේෂණය කරලා නැහැ. ආරි පරිේෂණය කරලා නැහැ. දැන් මේ කියන්නේ රණ අරණ ප්‍රතිපදාව ඇතුළත මේ සාකච්ඡා කරන්නේ ඒ දේ. මම හිතනවා මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් ගන්න වටහා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔහොම ඔය කාරණා තුන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මම තවත් මේ භව පිළිබඳව තව චුට්ටක් කතා කරන්න කැමතියි. කාම භව කියන එක එතකොට මෙයන්ට වැටහෙන්න පුළුවන්. වැටහෙන්න ඕනේ. වටහා ගන්න පුළුවන්. පංචකාමයේ පිළිබඳ යම් යම් ලෙවල් තත්ත්ව මට්ටම් ඒක අදහස් කරන්නේ. ඊළඟට එනවා රූප භව
සහ අරූප භව කියලා මේවා දක්වලා තියෙනවා. එතකොට රූප භව කිව්වම රූප ධර්ම අදහස් කරන්නේ ඒක හුදෙක් කාම මට්ටමට වඩා තරමක් කාමයන්ගෙන් දුරස් වුණු ස්වභාවයක් අදහස් කරන්නේ. ඉතින් රූප භව කිව්වම ඔය අටුවාව වෙන වෙන ලෝක ගැන තමයි කතා කරන්නේ. කිව්ව නෙවෙයි. මේ රූප ධර්ම කාම මට්ටමින් නෙවෙයි. අර තද බල කැමැත්ත කාම මට්ටමේ තියෙන්නේ. දැඩි ගේද ගතිය. ගේද කියන්නේ ගිජු කියන අදහස සිංහලෙන් ගත්තොත්. තද කැමැත්ත, තද ගේද ගිජු ගතිය අතහැරියම මේ මට්ටමේ කාමයේ ආදීනව කාමේසු විනීය ගේදම් කරණීයමෙත සූත්‍රයෙන් මේ කාමයේ පිළිබඳව තියෙන ගේදය ගිජුකම අතහැරියම ඊළඟට එන්නේ හුදෙක් පැවැත්ම සඳහා රූප ධර්මත් එක්ක කටයුතු කරන ස්වභාවය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහෙන්ම කියවෙන්නේ රූප ධර්ම ගැන. එතකොට ඒකත් එක්ක කටයුතු කරන ආකාරය. එතන ඉඳලා මේ දේවල් කොයි විදිහටද ඒවයි තත්ත්ව කොච්චර දුරට ඒවා තබාගත යුතුද පවත්වාගත යුතුද ආදී වශයෙන්. අනේ මට්ටම. එතකොට ඒක හුඟක් දැන් කාම මට්ටමින් රූප මට්ටමට එනකොට හුඟක් දේ ඇත්ත වශයෙන්ම අඩු වෙනවා. දැන් අර කාමයට ගේදේ තියෙනකොට කාමයට ගිජුකම තියෙනකොට මේවයි සීමාවක් මායමක් මට්ටමක් එහෙම මේ තීන්දුව කරන්න බෑ. කොච්චර තිබුණත් කොයි තරමින් තිබුණත් තෘප්තියක් නැහැ. අතිත්තෝ තණ්හා දාසෝ ඒ අපේ ධර්මයේ දෙන වචනනේ. අතිත්ත කියන්නේ අතෘප්තිමත් කියන එකයි. අතෘප්තිමත්. තණ්හා දාසෝ. ඉතින් දාස වෙලා වැඩ කරනවා. එතකොට ඉතින් ඒකේ කිසිම එකක් නැහැ. නමුත් අර ගේද ගතිය කාමේසු විනීය ගේදම්. ගේද ගතිය ගිජුකම දුරු කරයින් පස්සේ පුද්ගලයා තුළ හොඳ තත්වයක් ඇති වෙනවා. කාම භවයෙන් රූප භවයට මාරු වෙනවා. එතන ඉඳලා මේ රූප ධර්ම ටිකක් හුදු පැවැත්ම සඳහා මම උදාහරණයක් කිව්වා. මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන හතරම රූප ධර්ම. චීවර කියන්නේ ඇඳුම් කියන්නේ මොනවාද? හතර මහා භූතනේ. රූප ධර්මනේ. පිණ්ඩපාත කියන්නේ හතර මහා භූතනේ. ආහාර කියලා කියන්නේ අපි ආහාර පාන සතර මහා භූත. සේනාසන ඔය අපි හදාගෙන තියෙන එක එක විදිහේ ගෙවල් දොරවල්. නවාතැන් සතර මහා භූත. ගිලාන ප්‍රත්‍ය අපි පාවිච්චි කරන මේ භාණ්ඩ හා සේවා සතර මහා භූත. ඒ කියන්නේ මොනවාද? රූප ධර්මනේ. චත්තාරෝච මහා භූත චතුන්නංච මහා භූතං උපාදාය මහා භූතානං උපාදාය රූපං. රූප ධර්ම ටිකක් අන්තිමට පරිහරණය කරේ. උදෙක් රූප ධර්ම ටිකක්. ඕවට තියෙන අර කාම කැමැත්ත, කාම සංකල්ප විශේෂයෙන් අත්හැරියොත් හරි ලේසි. මම මේවට සරල උදාහරණ කියන්නම්. දැන් අපි ආහාරය ගත්තොත් ආහාරයේ කාම මට්ටමේදී තියෙන්නේ ආහාරය පිළිබඳ විකාර සංකල්ප ටික. විකාර සංකල්ප ටිකක් නේ අපි මේ නඩත්තු කරන්නේ. කෑමක් හදනකොට ඕකට හැඩ වැඩ දානවා, අලංකාර කරනවා. වැඩ කොටයිනේ. ඊට පස්සේ ඒ හැඩේට නැත්තම්, ඒ අලංකාරයට නැත්තම්, ඒ විභූෂණයට නැත්තම්, ඒ ධාරණේ මණ්ඩනේ විභූෂණයේක නැත්තම් ඉතින් ඕකත් එක්ක හරි ප්‍රශ්නේ. දර්ශන විභූෂණ, රස විභූෂණ, ගන්ධ විභූෂණ, නේ ස්පර්ශ විභූෂණ. ඔය විභූෂණය කියන එක හරි පොළු විචිත්‍රකරණය. ඒක ඇහැට විචිත්‍ර කිරීම, රස වශයෙන් විචිත්‍ර කිරීම, සුවඳ වශයෙන් විචිත්‍ර කිරීම, ස්පර්ශ වශයෙන් විචිත්‍ර කිරීම කියලා විභූෂණය, ධාරණය, මණ්ඩනය ඔය කාම මට්ටමේදී තියෙන ලක්ෂණ. බලනව කරන්න ගියාම තියෙන වෙහෙස, විඝාත, පරිලාහ, සදුක්ඛ, සෞපායාස ගති කොච්චරද කියලා. ඒක තමයි කාම මට්ටමේදී හැටි. කාම භවයේ ස්වરૂපේ. කාම භවයෙන් රූප භවයට ආපුවම ස්වરૂපය තමයි ඊට පස්සේ හුදේ ආහාරය රූප ධර්මයක් විතරයි. කයි පැවැත්මට උපකාරී වන්නා වූ රූප ධර්මයක් විතරයි. ඒ මට්ටමෙන් අර විභූෂණ, ධාරණ, මණ්ඩන විභූෂණ, විචිත්‍ර විලාසිතා
කරණයන් කිසිවක් අවශ්‍ය නැහැ. ඒවට සම්මාන සත්කාර කරන්න. ඒ මොකවත් අවශ්‍ය නැහැ. කයත් රූප ධර්මයක්, ආහාරයත් රූප ධර්මයක්. මේ කය කියන රූප ධර්මයේ පැවැත්ම සඳහා ආහාරය කියන රූප ධර්මයේ පැය 3-4කට සැරයක් පොයින්ට් ටිකක් මෙතෙන්ට කිට්ටු කරන එක විතරයි. අර නිකන් සරල උදාහරණයක් කිව්වොත් අපි ඔය නිවිල යනකොට දර කැල්ලක් කිට්ටු කරනවානේ අපි ලිපවත්තු කරලා තියෙන වෙලාව. ඉතින් ලිප තව දුරටත් ලිප අවුලව ගන්න පවත්ත ගන්න ඕන නම් මේ ගින්දර අපි කරන්නේ අර එක දර කැල්ලක් නිවිල යනකොට තව දර කැල්ලක් කිට්ටු කරනවා. මොකද එතන තියෙන්නේ? උදු පවත්වාගෙන යෑම. රූප භවයට එනකොට රූප ධර්ම වලට එනකොට ඔච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. දැන් හුඟක්ම කාම භවයේ සිට රූප භවයට නැත්නම් කාම ලෙවල් එකේ සිට කාම මට්ටමේ කාම තත්වයේ සිට රූප ලෙවල් එකට රූප තත්වයට රූප භවයට එනකොට විශාල පරිවර්තනයක් වෙනවා. සැහැල්ලුවක් වෙනවා. හැබැයි ඒකෙදි භව සංයෝජනය කොහොමද කියලා අපි බලන්න ඕනේ. කාම මට්ටමේදී කාම සංයෝජන, භව මට්ටමේදී භව සංයෝජන. කාම භව රූප භව. ඒක ඉතින් අපි බලන්න ඕනේ. එතනක් තියෙනවා යම්කිසි ආකාරයක ඒ භවයත් එක්ක සංයෝජනයක්. ඒ தત્ත්වයේ ලෙවල් එකේ මට්ටමත් එක්ක යම්කිසි ආකාරයක ගනුදෙනු කිරීමක් සම්බන්ධතා පැවැත්වීමක් තියෙනවා. ඒකයි. භව, කාම භව, රූප භව. තුන්වෙනි අරූප භව. අරූප මට්ටමට එනකොට අර රූප ධර්මය පිළිබඳවත් තියෙන්නේ බොහෝම හුදු මනසින් ඇති කරගත්ත යම්කිසි අදහසක් විතරයි. ඒක රූප තත්වයන් වල පැවැත්ම පිළිබඳව ලොකුවට හිතන්න දෙයක් නැහැ. අරූප තත්වයේදී හුඟක්ම වවා තියෙන්නේ කාම සංකල්ප නෙමෙයි. දැන් අර කාම භව රූප භවවලදී කාම භවවලදී අරූප කියන්නේ විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන මේ වෙන ලෝක නෙමෙයි. අටුවාව අරූප කියපු ගමම්ම වෙන කොහෙදෝ නැති ලෝක ගැන කතා කරා. අරූප කියන්නේ ලෝක නෙමෙයි අපේ මානසික මට්ටම. අපේ සංකල්පන අරූප ධර්ම කියලා කියන්නේ. නාම ධර්ම වලට අරූප කියන්නේ. නාම ධර්ම වලට. වේදනා සංඥා චේතන ඕවන් විශේෂයෙන් අපේ සිතුවිලි අදහස් සුදහස් ඕව තමයි අරූප ධර්ම කියලා කියන්නේ. ඕවයිත් ලෙවල් තියෙන මට්ටම් තියෙන. අරූප භව. ඒවයිත් මට්ටම් තියෙන. ඒවා ඉතින් සේක අසේක කියලා මට්ටම් දෙකක් පෙන්වන්න පුළුවන්. අරූප භව වල සංකල්පීය ලෙවල්, සංකල්පීය මට්ටම්. සිතුම් පැතුම් වල තේරුම් ගැනීම වටහා ගැනීම වල මට්ටම් දෙකක් පෙන්වන්න පුළුවන්. සේක අසේක කියලා. ඕනනම් අසුතව පුදුජන කියලා තව මට්ටමක් අපිට පෙන්වන්න පුළුවන්. නමුත් මේ අරූප තත්වයට එනකොට අපි අසුතව පුදුජන කියන එක එච්චරම මෙතෙන්ට සම්බන්ධ කරන්නේ. හුඟක් සේක අසේක දෙක තමයි සඳහන් කරන්නේ. එතකොට සේක මට්ටමේදී අපි හුඟක් අවබෝධ කරගෙන ඉන්නේ, තේරුම් අරන් ඉන්නේ, ප්‍රඥාව දියුණු වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකල්ප තමයි ඒ තත්වයේදී තියෙන අරූප තත්වය. යහපත් සංකල්පනා යහපත් දෘෂ්ටි. සංකල්පනා සහ දෘෂ්ටි තමයි අරූප කියලා කියන්නේ. නාම ධර්ම ඒවා රූප ධර්ම නෙවෙයි. දිට්ඨි සංකප්ප යම් දේවල් තේරුම්ගෙන තියෙන ආකාරය සහ ඒ පිළිබඳව අපේ තියෙන සංකල්පනා concepts. ඒවට තමයි අරූප කියන්නේ. ඕවයිත් ලෙවල් තියෙනවා. ලෙවල් දෙකක් අපිට පෙන්වන්න පුළුවන්. එකක් තමයි සේක ලෙවල්. සේක මට්ටම්. සේක තලය. ඉතින් සේක තලයේදීත් මේ දේවල් පිළිබඳව කිසියම් මේ අරූප භවයේ එක්ක කිසියම් සංයෝජනයක් තියෙනවා. සම්බන්ධතා පැවැත්වීමක් තියෙනවා. ඒකයි. ඉතින් ඒක අපි බලන්න ඕන. අසේක මට්ටම අපි කතා කරන්නේ නැහැ. ඒක කතා කරන්න ඕනේ නැහැ. අසේක තලයේදී මේ අරූප ධර්ම කොහොමද පවතින්නේ? සුද්ධ ධර්ම හැටියට අපිට කියන්න වෙන්නේ. ඒක අපි අරූප තලයේ මේ අසේක තත්ත්වයටපත් වුණයින් පස්සේ මේ தත්ත්වය ගැන මිසක අපි සේක මට්ටමේ දේවල් කතා කිරීම තමයි සුදුසු. දැන් මම පොඩ්ඩක් ඒකට අවධානය යොමු කරන්න. සේක මට්ටමේදී අපේ අරූප ධර්ම වල ස්වභාවය මොකද්ද? මේක අපේ කල්යාණ මිත්‍රයෝ තම තමන්ගේ ජීවිත තුළින් බලන්න.
දැන් අපි සලකන්නේ අපි හැමෝම සේක කියලා. අසේක කියලා යම් කෙනෙක් සලක ගන්නවා නම් ඒක පෞද්ගලිකයි. Taman අසේක තත්ත්වයේ කියලා. නමුත් අපි පොදුවේ කතා කරනකොට ධම්සභාවේදී අපි හැමෝම සාකච්ඡා කරන්නේ සේක මට්ටමේ. සේක මට්ටමේ කෙනෙක්ගේ අරූප ධර්ම, දිට්ඨි සහ සංකප්ප අරූප ධර්ම වලට අයිති වේ. දැකීම් සහ සංකල්පන. තව ඒ දැකීම් සංකල්පන ආයෝන්නම් බෙදන්න පුළුවන් සම්මා මිච්ඡා කියලා. සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි, සම්මා සංකප්ප, මිච්ඡා සංකප්ප. එහෙම නැත්නම් චේතනා, කුසල චේතනා, අකුසල චේතනා. විතර්ක, කුසල විතර්ක, අකුසල විතර්ක. කුසල සංකාර, අකුසල සංස්කාර. ඔහොම කියලා බෙදන්න පුළුවන් වන්න. මේ අරූප ධර්ම ගැන මේ කතා කරන්නේ. අරූප ධර්ම වල මට්ටම්, ලෙවල්, තල. එතකොට අපිට බලන්න පුළුවන් මේවයි වර්තමාන මට්ටම. අරූප තලයේ තමන්ගේ අරූප තලයේ අරූප භවය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒකත් එක්ක අපි කොහොමද ඒකත් එක්ක අපි සංයෝජනයක් තියෙනවා. යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඒව ඉතින් දැන් සම්මා මට්ටමට ඇවිල්ලා ඇති. දිට්ඨි සම්මා වෙලා ඇති. සංකප්ප සම්මා වෙලා ඇති. විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙනකොට නෙක්ඛම් විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක වෙලා ඇති. සංස්කාර සම්මා පැත්තට ඇවිල්ලා ඇති. ඒ ලක්ෂණේ අපිට දැක ගන්න පුළුවන්. ඒක තමයි අරූප භව තත්ත්වය. අරූප මට්ටම, අරූප ලෙවල් එක, අරූපයන්ගේ ස්වභාවය. ඒ විදිහට කාම, රූප, අරූප කියලා ඔය තත්ත්ව, භව, ලෙවල්, මට්ටම් දහමේ පෙන්නනවා. ඕක මේ පරලෝ කතාවක්, මැරිලා ගිහිල්ලා වෙන කොහේ හරි ඉපදිලා සිද්ධ වෙන දෙයක් හැටියට ගන්න එපා. එහෙම ගත්තොත් එහෙම අපිට මේ භව පිළිබඳව සාකච්ඡාවෙන් කිසි වැඩක් නැති වෙනවා. ඒකයි. ඉතින් එතකොට යම් මිත්‍යා දෘෂ්ටි වලට එළඹෙනවා. ඉතින් එහෙම නෙමෙයි මේ භව සංයෝජනේ තේරුම් ගන්න මේ ජීවිතේදීම මූලික වශයෙන් කාම භවයක් තියෙනවා අපිට. ඒක ටිකක් ලිහිල් කරගත්තම කාමයේ ආදීනව තේරුම් ගත්තම අපි රූප භවයට මාරු වෙනවා. උදෙක් රූප ධර්ම ටිකක අවශ්‍යතාවය නැත්නම් භාවිතයට සීමා වෙලා කටයුතු කරනවා. ඊට පස්සේ ඒවා ගැනත් අපේ අරූප ධර්ම නැත්නම් සංකප්ප දිට්ඨි මේවයි යම්කිසි තත්ත්වයක් තියෙනවා. අවබෝධයේ පැත්තයි සංකල්පනාවේ පැත්තයි යම් මට්ටම් වලට වැටෙනවා. ඉතින් ඒ අනුව තමයි අපේ නිවන තීරණය වෙන්නේ. අන්තිමට කාමයේ මතවත්, රූපයේ මතවත් නෙමෙයි. නිවන තීරණය වෙන්නේ අරූපය මත. නාම ධර්ම ටිකක් මත තීන්දුව වෙන්නේ. ඒ නාම ධර්ම ටික සුද්ධ නම්, පිරිසිදු නම් ඉතින් ගැටලුවක් නැහැ. ඒකයි ස්වභාවය. හොඳයි. අපි සාකච්ඡාවටකින් නිමා කරන්න කැමති. අපි අතරතුර විදුලිය විසන්ද වීම නිසා පොඩි කාලයක් අපිට ගත කරන්න වුණත් අපි සාකච්ඡාවට සෑහෙන කාලයක් ගත කර නිසා අපි මෙතෙන් සිට අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනදා වගේම අපේ ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න. හොඳයි, මම ආරාධනා කරනවා ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මොනවා හරි සාකච්ඡා කරන්න, මතු කරන්න දේවල් තියෙනවා නම් ඒ සඳහා අවකාශය ලබා ගමු කියලා. මින්වහන්ස අවසරයි. ඔව් කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ සීක පටිපදාව අනුගමනය කිරීම තුළ භව සංයෝජනයේ ඇලීම ගැටීම ඇතිවීම ස්වභාවයක්. නමුත් රණ අරණ තුළ මිත්‍යා මතයක් අනුව තීරණය කළ නොහැකි අධ්‍යක්ීම තුළමයි යමක් තීරණය කළ යුත්තේ. එය කුසලයක් හෝ අකුසලයකට වැටෙන්නේ නැද්ද? නමුත් මේ සියල්ලක්ම චේතනාවෙන් සිදුවන නිසා ඒ අවස්ථාව තුළ චේතනාව ප්‍රඥාවෙන් දැකීමට හැකි නම් එතන අසංකත අවේදිත නොවේද ස්වාමීන් වහන්සේ? කාරණේ ටිකක් ඔබතුමීගේ අදහස ටිකක් සංකීර්ණයි. නමුත් මම මෙහෙම කිව්වොත් අපි සූත්‍රයෙන් අද මතු කර මේ
අරණ විභංග දේශනාවෙන් අපි මතු කරගන්න දේට අදාළව මේ ප්‍රශ්නේ මතු කරොත් දැන් අපි මතු පිටින් යම් කිසි දෙයක ස්වરૂපය දිහා බලලා කරන උස්සාදන අපසාදන නැත්තම් උසස් කොට සැලකීම පහත් කොට සැලකීම කියන දේ පළමුව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒවා ප්‍රතික්ෂේප කිරීමෙහිලා උදාහරණ හැටියට ගන්නේ කාමසුකල්ලිකාන යෝගයත් අත්තිකිලමතාන යෝගයත් භව සංයෝජනයත් කියන තුන. එතකොට මේ කෙලින්ම අපේ ජීවිතේ කාමසුකල්ලිකාන යෝග අත්තිකිලමතාන යෝග භව සංතත්ත්ව භව කියලා කියන්නේ අපේ ජීවිතමයි. එතකොට ඒ පිළිබඳව මතු පිටින් දැකලා මතු පිටින් කෙරෙන සාකච්ඡා සම්මන්ත්‍රණ උස්සාදන අපසාදන මේ ප්‍රතිපදාවේදී සියුම්ම බැලුවහම වළංගු වෙන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕනේ තෙන්දී මේ දේවල් වල අනුയോഗ අනුയോഗ යෙදීමෙන් හෝ නොයෙදීමෙන් කාමසුකල්ලිකාන යෝග අත්තිකිලමතාන යෝග එක්ක දුක් ජනනය කරනවද වෙහෙස කරද පීඩාකාරීද කෙලෙසෙනවද කියලා බලනවා. අන්නේ ඒක නොකෙලෙසෙන මට්ටමේ පවත්වා ගැනීම. ඒක තමයි අරණ. කෙලෙසෙන මට්ටම රණ. ඒ කියන්නේ රණ කියන්නේ කෙලෙස්නේ කෙලෙස් සහිත කියන්නේ. අරණ කියන්නේ කෙලෙස් රහිත කියන්නේ. ඒතකොට අරණ මට්ටම තීරණය කරගන්නේ කෙසේද? අදුක්ඛ අපරියෝග අපරිලාහ අනුපායාස මට්ටම. ඉතින් ඒක නිතරම දෙන්නේ අනුയോഗ අනුනුയോഗ තුලින්. මේක යෙදීම නොයෙදීම තුල ප්‍රත්‍යක්ෂ කරලා බලන්න කියලා. භව සංයෝජන තුන්වෙනි කාරණේ කියන්නේ ජීවන මට්ටම්. ජීවන මට්ටම් කාමයේ ඇතුළේ මට්ටම් ගොඩක් තියෙනවා. කාම භවයේ තුල. රූප භවයේ තුලත් එහෙමයි. අරූප භවයේ තුලත් එහෙමයි. ඉතින් අරූප භවයේ අපිට හුඟක් වැදගත් වෙන්නේ මෙතෙන්දී. සීක අසීක කියන මට්ටම් දෙක. සීක මට්ටමේදී අරූප ධර්ම තවදුරටත් ශික්ෂණය කිරීමක් තියෙන. දික්තිය තවදුරටත් පිරිසිදු කිරීමක්, සංකප්ප තවදුරටත් නිවැරදි කර ගැනීමක් තියෙනවා. සීක මට්ටමේදී. එතකොට ඒ මට්ටම තුල අපි ඉන්නවයි කියලා හිතුවොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ මට්ටම තව අපේ අරූප භවය අරූප తত্ত্বය තවදුරටත් පිරිසිදු කරගන්න. ඒ පිරිසිදු කිරීම හරහා තමයි අපි කතා කරන මේ අනිශ්චිත භාවයට අපි එන්නේ. ඉතින් කාමයෙන් රූපයට රූපයෙන් අරූපයට මාරු වෙලා අරූපය නැත්නම් නාම ධර්ම ටික සංකප්ප දිට්ඨි තවත් පැහැදිලිව කිව්වොත් අපේ දැක්ම සහ අපේ සිතුම් පැතුම් රටාව නිවැරදි කිරීම තුළ ඒක කෙලෙස් ඇති නොවන මට්ටම දුක් නොවන මට්ටම උපායාස උපඝාත පරිලාහ තත්වයටපත් නොවන මට්ටමේ අපිට පවත්වා ගන්න පුළුවන් නම් එතන තමයි අපි එන්නේ ඉලක්කය. එතකොට අපිට පේනවා මෙතන මේ ප්‍රතිපදාව ඇතුලේ අපි උත්සාහ කරන්නේ මේ වැඩපිළිවෙල තුල අරූප తত্ত্বය තමයි නිවනට ළඟ මට්ටම කාමවත් භවවත් නෙවෙයි. මේ දෙක ලෝකේ පවතිනවා කාම භව රූප භව. නමුත් අරූප අපේ දිට්ඨි සහ සංකල්ප දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි නිවැරදි තලයකට නිවැරදි මට්ටමකට පත් කරගන්න. ඉතින් ඒකෙදි අපිම අපිව පරීක්ෂා කරලා බලලා තවදුරටත් මේ අරූප කාම භවයේ කාම එවැනි සංයෝජන සම්පූර්ණම අපි ප්‍රඥාවෙන් දුරු කරගන්න වෙනවා. ඊට පස්සේ රූප භවයට ආවයින් පස්සේ රූප ධර්මත් මත පමණක් යැපෙන ස්වභාවයක් තියෙනවා. ඒතනත් පසු කරලා අපිට අරූපයට එන්න පුළුවන්. අරූපයට ආපුවම අපි එතන දිට්ඨි සහ සංකල්ප එක්ක කරන ගනුදෙනුවක් තියෙනවා. ඒක තමයි අපි සුද්ධ කරන්නේ, පිරිසිදු කරන්නේ. සචිත්ත පරියෝදපන කියන තැනට ඔය බුද්ධානුශාසනාවේදී අපි කවුරුත් කනට ඇහිලා තියෙනවා ඔක. සචිත්ත පරියෝදපනං කියන තැන තියෙන්නේ මේ අරූප භවය. අරූප මට්ටම මේ කතා කරන්නේ. ඒක පිරිසිදු කිරීමක් කළොත් අපි අවශ්‍ය තැනට එනවා. ඉතින් ඒක තමයි ඔය මට
මේ සමස්තය හැටියට මේකෙදි ඉදිරිපත් කරන්න තියෙන කාරණේ. මේක මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන්. විභංග සූත්‍ර සාකච්ඡා කරද්දී ටිකක් අමාරුයි. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ අදින් වැටුණා වහන්සේට ගොඩාක් කුසල. ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මෙතනදී කාම භව, රූප භව, අරූප භව කියනකොට ඒක යම් ගැළපීමක් තිබෙනමද නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ධර්මතාවය? ඔව් යම් තැනකදී ගැළපීමකුත් තියෙනවා, එක තැනකදී නොගැළපීමකුත් තියෙනවා. දැන් කාම භවයත් එක්ක කාම භවයට කාම ලෙවල් කාම මට්ටම් වලට ඇති කරගන්නා වූ බැඳීම සම්බන්ධතාවය කාම තණ්හා, කාම උපාදාන, කාම ගේද, කාම පරිලාහ ආදී වශයෙන් ඒක බොහොම බරපතල විදිහට විස්තර වෙනවා. කාමයට එක්ක ඇති කරගන්නා වූ බැඳීමේ බන්ධනයේ ස්වභාවය කාම තණ්හා. ඕකේ මුල්ම අවස්ථාව තියෙන්නේ කාම ඡන්ද. ආරම්භක අවස්ථාව. මේ පංචකාමයට තියෙන සරල කැමැත්ත. ඊට පස්සේ ඒක කාම තණ්හාව වෙලා, කාම උපාදාන වෙලා, එහි ප්‍රතිඵල හැටියට කාම ගේදය. කාමයට තියෙන ගිජු බව ආදී ප්‍රතිඵලයක් හැටියට කාම දාහ, කාම පිපාස, කාම පරිලාහ වගේ කාම විඝාත ওই වගේ තත්ත්වයන් රාශියක් ඇති වෙනවා. කාම මට්ටමේදී තත්ත්වය ඊටාම දුක් සහිතයි, වෙහෙසකරයි, පීඩාකාරී, කෙලෙස් සහිතයි. ඒකයි කාම මට්ටම ඉක්මවල රූප මට්ටම සාකච්ඡා කරන. එතකොට එතන රූප තණ්හා ආදී වශයෙන් අපිට ඒක පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අරූප වලට ආපුවම අරූප තණ්හා, අරූප සංයෝජන. දැන් සාමාන්‍ය තණ්හා කියන වචනේ එතෙන්ට යෙදෙන්නේ නැහැ. ඒවට යෙදෙන්නේ සංයෝජන වගේ යෙදීම් තියෙන්නේ. කාම මට්ටමේදී තමයි කාම තණ්හා ආදී යෙදিলা තියෙන්නේ. ඊළඟට කාම තණ්හාව එක්කම තමයි භව තණ්හාව තියෙන්නේ, විභව තණ්හාව තියෙන්නේ. අර කාමයේ ඇතුලේ තියෙනෝනේ යම් යම් මට්ටම් කාම භව. එතකොට මේ කාම මට්ටම් වලට පුද්ගලයාගේ අභ්‍යන්තරේ යම් යම් මේ මට්ටම් වලට විශේෂ කැමැත්තක් ඇති වෙනවා. භව. ඒකට තමයි භව තණ්හාව කියලා කියන්නේ. ඉතින් ඊළඟට මේ මට්ටම අපේක්ෂිත මට්ටම නොවේ නම් ඒකත් එක්ක ගැටෙනවා. ඒක විනාශ කරන්න, ඒක නැති කරන්න, ඒක නසා දමන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක විභව කියනවා. විභව ලක්ෂණයේදී තියෙන්නේ හුඟක් වෙලාවට විනාශකාරී හැඟීම, විනාශ කිරීමේ හැකියාව, ද්වේෂය පදනම් වෙලා තියෙන විභව තණ්හාව. භව තණ්හාව කාමයේ රාගයේ පදනම් වෙලා තියෙන්නේ. මට මේක මදි, මේ ඊට වැඩි මේ தত্ত্বය, මේ කාම මට්ටම වැඩි කරගන්න ඕන. අර ඉහළ කාම මට්ටමට යන්න ඕන කියන එක තමයි භව තණ්හාවේ තියෙන්නේ. විභව තණ්හාවේ තියෙන්නේ බොහෝ වෙලාවට අපේක්ෂා බංගත්වය, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන එකත් එක්ක මතුවලා එන එක දෙයක් තමයි විභව තණ්හාව. ඉච්ඡාව නැත්තම් අපේක්ෂා කරන දේ ඉෂ්ට නොවුනම එතන ඉඳලා ඒක විනාශ කරන්න නැත්තම් විභවයටපත් කරන නසා දමන්නේ යම්කිසි අභ්‍යන්තර පෙළඹවීමක් ඇති වෙනවා. ඒකට විභව තණ්හා කියනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම තියෙන්නේ ගොඩක් වෙලාවට කාම භවය තුළ. අර කාමයට තියෙන තණ්හාව කාම තණ්හා, කාම භවයන්ට කාමයේ යම් යම් මට්ටම් වලට, ඉහළ මට්ටම් වලට තියෙන කැමැත්ත භව තණ්හා. ඒක නොලැබුණාම ඒකත් එක්ක ඇති කරගන්න ද්වේෂ සහගත හැඟීම විභව තණ්හා. හැබැයි ඕක සීක මට්ටමේදී ඇති වුණු බවට, ඇති වෙන බවට යම් යම් සාධක තියෙනවා. සීක මට්ටමේදී කාමයට එක්ක නෙවෙයි පොරබදන්නේ මේ ධර්මයේ පිළිබඳ යම් යම්
ස්වභාවයන් සීලය දියුණු කරගන්න, සමාධිය වඩා ගන්න, ප්‍රඥාව වඩා ගන්න වගේ දේවල් එක්කනේ යම්කිසි යොමු වෙලා ඉන්නේ. ඒතකොට ඒ වගේ තියෙන මට්ටම් ලෙවල්. ඡේක ලෙවල්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත්. අරිහත් අපි පැත්තකින් තියමු. අර අෂ්ටාර්ය පුද්ගලයෝ මේ පුද්ගලයන්ගෙන් 8 වෙනි එක්කෙනා පැත්තකින් තියලා 7 දෙනා ගත්තොත් ඒවා ඡේක ලෙවල්. සෝතාපන්න, සෝතාපට්ටි ඵල, සකදාගාමි, සකදාගාමි මාර්ගස්ත ඵලස්ත, අනාගාමි මාර්ගස්ත ඵලස්ත, අරිහත් මාර්ගස්ත කියලා. ඒ දක්වා ඡේකනේ. එතකොට එතනක් තියෙන යම් යම් භව තත්ත්ව. ඒවටත් සමහර විට පුද්ගලයාගේ අර කලින් සූත්‍රයේදී අපි කතා කරා වගේ කවදානම් මම එතෙන්ටපත් වෙන්දෝ කියන අභ්‍යන්තර පෙළඹීමක් තියෙනවා. ඒක අර කාම තණ්හාව වගේ එකක් නෙවෙයි. ඒකට අපි කිව්වේ මොකද්ද? ඒ සූත්‍රයේදී අපි පාවිච්චි කර වචනේ පිහා කියලානේ. කලින් සූත්‍රයේදී මතකයිනේ පාවිච්චි කර වචනේ. පිහාපච්චය උපජ්ජති දෝමනස්සං කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. පිහාවක් ඇති වෙන යම්කිසි අභ්‍යන්තර පෙළඹීමක් ඇති වෙන. හැබැයි ඒක සාක්ෂාත් කරගන්න බැරි වුණාම එක්තරා ප්‍රමාණයකට ඒ විනාශකාරී වගේ හැඟීම් ඇති වෙච්ච අවස්ථා පිළිබඳ වාර්තා වෙනවා. ඇතම් වික්ෂුන් වහන්සේලා තීවිහානි කරගන්න යොමු වෙච්ච අවස්ථා. ඒ ධර්ම මාර්ගයේ උත්සාහ කළා ඒක ප්‍රතිඵලයක්වත් නොවෙනකොට ඒක ගැන කිසියම් කලකිරීමක් ඇති වෙලා විභවයට වැටෙනවා. විනාශකාරී හැඟීමකට ඇති. වැඩන්නේ මට මේ ජීවිතේ. මම මෙච්චර කාලයක් සිල් රැක්ක භාවනා කෙරුවා. මාර්ගයක් ලැබුණේ නැහැ, ඵලයක් ලැබුණේ නැහැ කියලා කලකිරලා එහෙම ජීවිත විනාශ කරගන්න පෙළඹිච්ච අවස්ථා වාර්තා වෙනවා. හැබැයි එතන තියෙන්නේ ඒ හැඟීම ඇති වෙන්නේ ඒක එක්තරා විභව තණ්හාවක්. විභව තණ්හාව විනාශකාරී හැඟීමක් තියෙන්නේ. දේශයේ සියුම් දේශයක් පදනම් කරගන්නේ ඒකට. එතන මාර්ගයේ වරද්දා ගැනීමක් තියෙනවා. කොහොම නමුත් සමහර ඇත්තෝ ඒකෙන් ප්‍රතිඵල ලැබිලා තියෙන අන්තිම වෙලාවේ හරි මේක අවබෝධ කරගෙන තියෙන ඇත්තොත් ඉන්නවා. නමුත් සමහර අය එහෙම නැහැ. ඒ වගේ විනාශකාරී තත්ත්වයන් ඇති කරගෙන. එතකොට ඔය ස්වභාවයේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ කාම මට්ටමේදී. එතකොට රූප අරූප විශේෂයෙන් අරූප මට්ටමේදී, ඡේක මට්ටමේදී මේක ක්‍රියාත්මක වෙන්නේ ඉතාම අඩුයි. ඉතාම අඩුවෙන් ඒක නිසා ඒක කාම තණ්හා කියන වචන වෙනුවට පාවිච්චි කරලා තියෙන්නේ වෙනත් වචනයක්. බුදුරජාණන් වහන්සේ පිහා කියන වචනේ. පිහා. ඒක යම්කිසි මානසික තියෙන උනන්දුවක්. ඉතින් ඒක උනත් විනාශකාරී විභව මට්ටමට එන්නේ නැහැ ප්‍රතිපදාව තුළ හරියට ගියොත්. අසේක මට්ටමේදී ඔය මොකොත් නැහැ. මොකද අසේක එක්කෙනාට උපය ගන්න දෙයක් නැහැ. දැන් කාම මට්ටමේ ඉන්න කෙනාට උපය ගන්න තව කාමයක් තියෙනවා. Taman ඉන්නවට වැඩි කාමයක් තියෙනවා. ඒක උපය ගන්න අවශ්‍යයි. එතකොට කාම තණ්හාව එනවා. ඊළඟට අර කාම මට්ටම ඉක්මවා ගිහිල්ලා රූපාරූප මට්ටමට ආපුවම අපි මේ මට්ටම සීක කියමු. සීක මට්ටමට ආපුවමත් උපය ගන්න දෙයක් තියෙනවනේ. ඊට වැඩිය මං සීලවන්ත වෙන්න ඕන, ඊට වැඩිය සමාධිමත් වෙන්න ඕන, ඊට වැඩිය ප්‍රඥාවන්ත වෙන්න ඕන. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් වෙන්න ඕන කියලා එතනක් තියෙන උපය ගන්න දෙයක්. හැබැයි අර කාමය මට්ටමේදී තරම් දරුණු නැහැ. ගහමරා ගැනීම නැහැ. ඒ වගේම නැහැ. යම් ප්‍රමාණයකට එතනත් හැබැයි තියෙනවා පිහා ගතිය. අසේක මට්ටමට ආපුවම එහෙම උපය ගන්න දෙයක් නැහැනේ. මොනව උපයන්නද රහතන් වහන්සේට? සෝවාන් වෙන්නද, සකදාගාමී වෙන්නද, අනාගාමී වෙන්නද, රහත් වෙන්නද? කාමයේ ගැන කොහොමදවත් අවශ්‍යතාවයක් නැහැ. එතකොට අර තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලය. ඒකයි තුන්වෙනි ආර්ය සත්‍ය ඒ විදිහට විස්තර කරන්නේ. තස්සායේව තණ්හාය කිව්වේ අර සමුදය සත්‍යයේදී කිව්වනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුන. ඒක අශේෂ විරාග නිරෝධෝ. ඒක සම්පූර්ණම නැහැ. ඉතින් ඔය විදිහට මම හිතනවා මේ කාරණේ තේරුම් කරගන්න පුළුවන් කියලා. මේ කාම භව විභව කියන தত্ত্বයයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන தত্ত্বයයි.
ඕ ඇත්තටම මේ අරූප මට්ටමට එනකොට අපිට කාම කියන වචනේ පාවිච්චි කරන්න බැරුව යනවා. රූප අරූප මට්ටම් වලට එනකොට කාම කියන වචනේ පාවිච්චි කරන්න බැරුව යනවා. ඒක නිසා ඒ தত্ত্বවලදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන වචනේ කාම තණ්හා කියන එක කොහොමදත් එතෙන්ට යොදන්න බෑ. රූප අරූප වලදී. භව තණ්හා කියන එක යොදත හැකි යම් ප්‍රමාණයක. තත්ත්ව දැන් ඒකටත් යම් යම් තත්වයන්ට එන්න උවමනාව තියෙනවනේ. සෝවාන් තත්වයට, සකදාගාමි තත්වයට, අනාගාමි තත්වයට, අරිහත් තත්වයට කියලා. ඒක ඇතුලේ භව තියෙනවා. භව පෙන්වන්න පුළුවන් ඕනනම් හතක් නේ. ඒකයි සත්තක්කත්තු පරම කියලා යොදලා තියෙන්නේ. නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා තියෙන 8ක් නෑ 7යි කියන්නේ. ඒ කොහෙද? ඒ කියන්නේ අර මේ අරූප මට්ටමේදී, සීක මට්ටමේදී 7යි තියෙන්නේ. කාම මට්ටමේදී නම් කොච්චර තියෙනවද කියලා කියන්න බෑ. ඒවා සංඛ්‍යා වලින් කියන්න බෑ. අසංඛ්‍යයි කාම මට්ටමේදී භව තත්ත්ව. අහවල් තත්ත්වයට ආවා කියලා එතනින් තෘප්තිමත් වීමක් නෑනේ. ඊළඟ තත්ත්වයටත් යනවා. හැබැයි සීක මට්ටමේදී භව 7යි තියෙන්නේ නේ. 7යි සත්තක්කත්තු පරම නතේ භවං අට්ඨම නතේ භවං අට්ඨම අන්න පැහැදිලි නේද? භව 8ක් නැත 7යි තියෙන. එතන භව කිව්වේ තත්ත්ව. මොනවාද ඒ තත්ත්ව 7? මාර්ගස්ත 4යි පලස්ත 3. අරිහත් වුණාම භව නිරෝධ. ආයේ භවයකට එන්න දෙයක් නැහැ. මොන කොහේ යන්නද? මොනවා ලබා ගන්නද? නෑ. ඒක නිසා මේක සියුම් කාරණයක්, තේරුම් ගන්න පුළුවන් දෙයක්. තේරුම් ගන්න පුළුවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේවා මොන මට්ටම් වලදීද අදාළ වෙන්නේ කියලා. කාම මට්ටමේදී තුනම අදාළයි. භව මේ සීක මට්ටමට එනකොට මේ භව තණ්හාව තියෙනවා, විභව තණ්හාවත් සියුම් විදිහට තියෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ සමහර විශ්වනාන්සලා අර අපේක්ෂා කරන අධ්‍යාත්මික ලෙවල් එකට ආපුව නැති වුණාම කලකිරිලා නිකන් මේ සියදිවි හානි කර ගැනීම වගේ දේවල් වලට ගිහිල්ලා තියෙනවා කියලා. එතන විභව තියෙන්න පුළුවන් සියුම් විදියට. හැබැයි අසේක මට්ටමට ආපුවාම කාමත් තණ්හාවත්, භව තණ්හාවත්, විභව තණ්හාවත් නැහැ. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඉතිරි නැතිවම අවසන්. පහළට එනකොට කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. ඒ නිසා කාම මට්ටමේදී නැත්නම් අසුත පුදුජන මට්ටමේදී ස්වરૂපයයි, සීක මට්ටමේදී ස්වરૂපයයි හත්පසින් වෙනස්. ඔබ තේරුම් ගන්න පුළුවන්. වඩා හොඳයි තමන්ගේ ජීවිතය තුළින් මේක එබිල බැලුවොත් කොයි මට්ටමේද ඉන්නේ කියලා. මේ මට්ටම් අපි සීක මට්ටමට ඇවිල්ලා නම් අපිට කාම පිළිබඳව තණ්හාව නැහැ. ඒක හුදෙක් තියෙන්නේ රූප මට්ටමේ. කාම මට්ටමේ නෙමෙයි තියෙන්නේ සීක වුණාම. නිකන් පැවැත්මට විතරක් අර චීවර පින්ඩපත් සේනාසන ගිලානප්පත්‍ය කතාව මං කිව්වේ. හුදු පැවැත්මට විතරක් නිකන් රූප ධර්ම ටිකක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ අරූප පැත්තේ වැඩ ටිකක් තියෙන්නේ. එතකොට තියෙන්නේ අරව තමයි. ඒ විදිහට. මම හිතනවා මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. ඔබතුමීට. මොකද අදහස්? හොඳයි අපි වෙනත් සාකච්ඡා කළ යුතු දේවල් නැතිනම් අපිට දහම් හමුව නිමා කරන්න පුළුවන්. ඉතින් අපි අරණ විභංග දේශනාව මේ දවස්වල කතා කරගෙන යන්නේ. ඉතින් සූත්‍රයේ එක්ක ගොඩාක් වේගෙන් අපිට ඉස්සරහට යන්න අමාරු වෙනවා. මොකද මේවයි තියෙන ඇතැම් දේවල් අපිට නිකන් උඩින් මත්තෙන් කතා කරගෙන යන්න අපහසු. එහෙම කතා කිරීමත් සුදුසු නෑ කියලා අපිට හැඟෙනවා. ඉතින් ඒක නිසා අපි සූත්‍රය හිමින් ඉදිරියට යමු. තවත් ටිකක් අපිට මේ සූත්‍රයේ රණ අරණ කෙලෙස් ඇති වෙන කෙලෙස් නැති වෙන තත්වයන් පිළිබඳව, කෙලෙස් සහිත කෙලෙස් රහිත තත්වයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තව උදාහරණ වලින්
පැහැදිලි කරනවා පරියාය ක්‍රමයට. ඉතින් ඒවත් අපි ඉදිරියට බලමු. ඉතින් අපි සුපුරුදු විදියට හිත නෙමෙයි අනිද්දා නැවතත් ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි අවධානය යොමු කරේ අර මේ ධම්මමේව දේශීය කියන කාරණේට. නේව උස්සාදේය නාපසාදේය ධම්මමේව දේශීය. එහිදී බුදුරජාණන් වහන්සේ අත්තකිලමතානියෝගයත් කාමසුකල්ලිකානියෝගයත් භව සංයෝජනයත් කියන කාරණා තුන මතු කරලා මේ කාරණේ ඒ තුන ඇතුලෙන් මේ ඇත්තම தત્ත්වය ප්‍රකාශ කිරීම ධම්මමේව දේශීය කියන කාරණේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. එතකොට උස්සාදන අපසාදන පැත්තට ගියොත් ඒක රණ කෙලෙස් සහිතයි. අරණ වෙන්නේ ඇත්තම தત્ත්වයට ධර්මතාවයට පැමිණීම. ඉතින් ඒට අදාළව අපි බොහෝ දේ සාකච්ඡා කළා. ඉතින් අන්තිමට කතා වුණු කොටස බොහොම වැදගත් වෙනවා මේ භව තත්ත්ව. මේවා මේ ජීවිතය තුළ අපි දකින අහන විදින තත්ත්වයක්. මුලින් තියෙන්නේ කාම තත්ත්වය, ඊළඟට රූප අරූප. ඊට පස්සේ ඒවා පිළිබඳව මේ අපේ දෘෂ්ටි සංකල්ප මේවත් ක්‍රමයෙන් වෙනස් වෙනවා. කාම මට්ටමේදී තියෙන්නේ කාම තණ්හාවයි කාම පිළිබඳ දෘෂ්ටිය. හැමදේම කාමී විදියට තමයි දකින්නේ. චේතන බොහෝ දුක් සහිතයි, බොහෝ උපායසයි. මේ මට්ටම පියමන් කරලා රූප මට්ටමට ආවයින් පස්සේ හුදෙක් රූප ධර්ම වල පැවැත්මක් විතරයි අපේක්ෂා කරන්නේ. ශරීරයේ තියෙනවා, ශරීරයේ වෙනුවෙන් තවත් රූප ධර්ම ටිකක් පරිහරණය වෙනවා, භාවිතා වෙනවා. චීවර පින්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය. ඉතින් හරිම පහසු මට්ටමක් මේ මට්ටමට එනකොට. ඊළඟට ඉතිරි වෙන්නේ අරූප. සංකල්ප දික්ටි අරූප කියලා කියනවා. ඒවයි යම් කිසි දෝෂයක් තියෙනවා නම් ඒක පිරිසිදු කර ගැනීම තමයි එතෙන්දි කරන්නේ. ඒක සීක මට්ටමේදී අපි කරන දේ. ඉතින් අපි දැන් මේ අපි ධම් සභාවේ ඉන්න අපි එකතු වෙලා ඉන්න අපි සීක මට්ටමේ අය. ඉතින් අපි තවදුරටත් සොයලා විමසලා බලමු තියෙනවද කියලා අපිට සංකප්ප දිට්ඨිවල යම් ආකාරයක පිරිසිදු පවිත්‍ර කර ගැනීම අපිට කරන්න තියෙනවද කියලා. ඒක තමයි අපි සොයා විමසා බැලිය යුත්තේ. හොඳයි. එහෙමනම් අපි අදට අපේ දහම් හමුව නිමා කරනවා. වෙනද වගේම මේ උතුම් ධම් සභාවට දහම් හමුවට සහසම්බන්ධ වුණු පින්වත් කල්යාණ මිත්‍ර ගිහි පැවිදි හැම දිනාටම මේ අපි කරන්නා වූ සාකච්ඡා සම්මන්ත්‍රණ ධර්ම විවරණ තුලින් ලැබෙනා වූ ධර්ම අවබෝධය තව තවත් තම තමා වශයෙන් චින්තාමය භාවනාමය වශයෙන් උත්පරිදිණු කරගෙන මේ ජීවිතයේදීම අනිශ්චිත විහරණයේ අතම්මයතාව විසංයුක්ත විසංයෝග තත්වේ නම් වූ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් උතුම් පරමාර්ථයෙන් අපි අද දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෝපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු.